5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව රාවණා ආයුෂ බොහෝ වේවා. ආයුෂය පිළිබඳව වෙනදට වැඩිය හොඟක් හිතනව නේද මේ දවස්වල? ලෝකේ විවිධ රටවල් වලට විවිධ විදිහට මේ වසංගත බලපෑවත් අපේ රටේ අපේ මිනිස්සු මේ පාරම්පරිකව අපිට තිබෙන ශක්තිය නිසා මේ සියල්ල දරාගෙන සිටිනවා. කොහොමුණත් ඔබ බොහොම ගෞරවයෙන් ඔබේ සතියේ කටයුතු සියල්ල සැලසුම් කරමින් වැඩ කරන දවසක් බවට බ්‍රහස්පතින්දාව පත් වෙලා තියෙනවා. ඒ වෙනයම් කාරණාවක් නිසා නෙවෙයි අපේ සියත රාවණ වැඩසටහන නිසා. ඒ නිසා ඔබව ඊටාම ගෞරවයෙන් යලිත් පිළිගනිමින් අපේ විද්වත් මණ්ඩලය අද හඳුනා ගන්නට ඕනේ. බොහොම සුවිශේෂ විද්වත් මණ්ඩලයක් සම්පත්දායකත්වයක් අද වැඩසටහනේ අපිට දකින්න පුළුවන්. බොහොම දීර්ඝ පර්යේෂණයකින් ගවේෂණයකින් පසුව ඉතිහාසය පිළිබඳව ඉතිහාස පොත අලුත් කරපු සටහන් සාක්ෂි රැසක් සමගින් අද වැඩසටහනට ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා මහාචාර්ය රාජ් සෝමදේවීන්. ආයුෂ බොහෝ වේවා කියලා. වැස්සේ තෙමිලා අව්වේ වේලිලා කරපු ගවේෂණ වගේම මේ දවස්වල මේ දේශීය අපේ පාරම්පරික භවභෝග වගා කරන සීහල ගම්මානය ඉදිවෙනවා. ඔබ දන්නවා ඒ පිළිබඳව අපි ඔබත් එක්ක කතා කළා. පරිසර ගවේෂකෙක්, ඉතිහාසයට ආදරය කරන ඉතිහාස ගවේෂකෙක් වෙච්ච ඒ ගොවිපොලේ කටයුතු කරන අතරතුරේදී අපේ වැඩසටහන වෙනුවෙන් විශාල කාලයක් කැප කරමින් මේ මැදිරියට පැමිණි තිලක් කන්දේක මහත්මයාවත් අවශ්‍ය බොහෝ වේවා කියලා පිළිගන්නවා. දැන් සියත රාවණ වැඩසටහන ආරම්භ කරන්න මුල ඉඳලා මේ සියල්ල සැලසුම් කරලා මේක පිඹුරුපත් හදලා මේ යා යුතු දිශානතිය මෙන්න මේ දිශාවටයි මේ වැඩසටහනෙන් අපිට කිසිම ලාභයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වැඩසටහන කරන්නේ මතු පරම්පරාව වෙනුවෙන්, අනාගත පරම්පරාව වෙනුවෙන්. ඒ වෙනුවෙන් මේ විශාල කාලයක් නාලිකාවේ වෙන් කරලා දීලා මේ වෙනුවෙන් අදහස ඇති කරලා දීපු අපේ නිර්මාතෘතුමත් අද මේ වැඩසටහනට පැමිණීම විශේෂ කාරණාවක්. ඒ නිසා ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා සියත වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපෙරුම් මහත්මයාවත් ආයුෂ බොහෝ වේවා කියලා. මම හිතනවා අද ඊටාම හොඳ සංවාදයක් අපිට ගෙන යන්න පුළුවන්කම ලැබෙවි. ඔබ සූදානමින් ඉන්න හින්දා විශේෂයෙන්ම මේ පාරම්පරික කෘෂි කර්මාන්තය පිළිබඳව මේ වසංගත වලින් පස්සේ ගෙවල් වල නිවසේ වත්තපිටියට ගිහිල්ලා පාරම්පරික කෘෂි කර්මාන්තය කරන්න මිනිස්සු පටන් ගත්තා. තනියම මේක දැනෙන්න පටන් ගත්තා. ඒ නිසා මේ කාරණාත් එක්ක විශේෂයෙන්ම අපේ ඉතිහාසයේ අලුත්ම තොරතුරුත් එක්ක මහාචාර්ය රාජ් සෝමදේවීන්ගේ පැත්තට හැරෙනවා. අව්වේ වැස්සේ කරපු ප්‍රතිඵලය මම හිතන්නේ සති 5කට වැඩි කාලයක් මේ මිනිස්සුත් එක්ක ඒ ජන ජීවිතත් එක්ක අපි හරි ආසාවෙන් දකිනවා. සමහර වෙලාවට විනෝද චාරිකාවක් යන තරුණයෝ ට්‍රැක්ටරයක නැගලා යනකොට පින්තූර ගහනවා. හැබැයි 70 ගණන් කිලෝමීටර් ගණන් ඔබතුමා ආසාවට නෙවෙයි ගියේ මේ අපේ ඉතිහාසය පිළිබඳව හොයලා දෙන්න. කොහොමද මේ අත්දැකීම? අපි කැමති ඔබතුමා එක්ක බෙදා හදා ගන්න. ඇත්තෙම මේ කිව යුත්තේ අපි පහුගිය මාසේ සති 5කට ආසන්න කාලයක් කැලෑබදව කටයුතු කළා මොණරාගල ප්‍රදේශයේ. ඉතින් අපිට ඒකේ අපේ මූලික අරමුණ උනේ ඒ ප්‍රදේශයේ තිබෙන එක රුහුණටයි අයිති වෙන්නේ. අපි දන්නවා මොණරාගල සහ පොතුවිල් අතර ප්‍රදේශයේ විශේෂයෙන්ම සියඹලාණ්ඩුව අවට ප්‍රදේශයේ තමයි අපි මූලිකවම අවධානය යොමු කළේ. ඉතින් අපිට උවමනා වුණා ඇත්තෙන්ම මේ පළාතේ තිබෙන නියම පුරාවිද්‍යාත්මක ස්වරූපය කොයි විදිහටද කියලා එක බලා ගන්න.
ඉතින් ඇත්තෙන්ම අපි මේ පළවෙනි අවස්ථාවේදී අපි කළේ පළාතේ තිබිච්ච සෙල්ලිපි වගේව පිටපත් කරපු එක. නමුත් දැන් මේ මෙහෙම අපි එළියට බහැලා වැඩ කරන්න ඔබ කිව්වා වගේ අපි ඉතින් වැස්සට වුණා, අවුවට නිරාවරණය වුණා, කැලෑවල ගියා, විවේචනවලට ලක් වුණා. ඒ නොයෙකුත් දේවල් වුණා. අපි මේ වැඩ ටික ඔක්කොම කරන්නේ මේ රටේ තිබෙන සත්‍යවාදී ඓතිහාසික උරුමය ප්‍රවේණිය මොකක්ද කියලා අපි අපේ රටේ අයට නිරාකරණය කළා, එලිදරව් කළා. අපිට ඒක කියලා දෙන්න වගකීමක් තියෙනවා. අපිට පේන්නේ ගහ විතරයිනේ, මුදුන්මුල පේන්නේ නැහැ. පේන්නේ නැහනේ. මේ මුදුන්මුල හොයන්නේ. ඉතින් අපිට අපේ මුල සොයා ගන්න ඕනනේ. ඒතර ඇත්තෙම අපි දැන් ওই ගිහිල්ලා ගවේෂණයක් කළා. ඉතින් අපි අවුරුද්දට දෙපාරක් විතර ඒ වගේ වැඩ කරන එක ඉතින් පහුගිය අවුරුදු 30ක විතර කාලය තුල අපි කරනවා. අපේ ජීවිතේ ඒක බොහොම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන්නේ. නමුත් මට කියන්න වමනා කරන්නේ මෙන්න මේ දේ. අපි මේ වගේ පස්සෙන් එලවන්නේ යම්කිසි කාරණයක් නිමිත්තක් එක්ක. ඒ නිමිත්ත තමයි අපි සමහර දේවල් අපේ උරුමය ප්‍රවේණිය ගැන අපි හරියට දන්නේ නැහැ. අපේ ප්‍රවේණීය උරුමය හරියට දන්නේ නැහැ කියලා කියන්නේ අපේ විශිෂ්ටතාව අපිට හරියට අඳුරගන්න බැරි වෙලයි කියන කාරණේ. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් අද අපේ සාකච්ඡාවේ මම හිතනවා අපි කතා කරන්නේ මේ අපේ කන්දේක මහත්තයා ඉන්නවා, අපේ ප්‍රියන්ත කාර්යප්‍රම මහත්මයා ඉන්නවා. අපි වැඩිපුර අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සම්ප්‍රදායික කෘෂි කර්මය සහ නූතන කෘෂි කර්මය ගොවිතැන් පැත්තට තමයි අපි අද වැඩිපුර බරක් දාන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සාකච්ඡාවේ පෙරවදනක් හැටියට තමයි ඔබ මගෙන් ඇහුවේ මේ මොනවද අපි කරේ කියලා ශාස්ත්‍රයට ගිහිල්ලා. අපි කරපු දේවල් ගොඩක් තියෙනවා. ඒ කරපු දේවල් පැහැදිලි කරනවත් එක අපි පොඩ්ඩක් ඉස්සරහට තියලා අපි මේ සාකච්ඡාවට ආරම්භ කරන්න පූර්විකාවක් හැටියට අපි බලමු මේ කෘෂි කර්මය කියන දේ අපි මේව පස්සේ හඹාගෙන යනවා. දැන් මොණරාගලට ගියත් අපි දන්නවා, අපි දැක්කා, අපි සහභාගී වුණා, අපි කතා කරා දේශීය වී වර්ග ප්‍රචලිත කිරීම, දේශීය එළවලු වර්ග, දේශීය භෝග වර්ග මේවා ගැන අපි වැඩ කටයුතු කරන අයත් එක්ක කටයුතු කළා. අර පරණ දේවල් හොයන අතරතුර. නමුත් එක දෙයක් අපිට පැහැදිලි මොකක්ද මේ අද අපි සම්ප්‍රදාය කියලා පාවිච්චි කරන දැනුම, සම්ප්‍රදාය කියලා අපි ඉදිරියට ගෙනියන්න හදන දේ සුළුපටු අතීතයක් නෙමෙයි ඒකට තියෙන්නේ. ඊටාම පෞරාණික අතීතයක්. ඉතින් අපි දන්නවා අපි අද මේ මොනවාද ප්‍රධාන සුපිරිවෙල සැලකට ගියත් අපිට සාම්ප්‍රදායික හාල් වර්ග කියලා කන්දක මාතයක් තියෙනවානේ බොහොම ලස්සනට අහුරලා අද නූතන සමාජයට උවමනා විදිහට මිලියන් ටිකක් වැඩි වුණත් මිනිස්සු හොයාගෙන යනවා. එහෙම එකක් අපිට පේන්න තියෙනවා. දැන් මේකේ මුල කොතනද? අපි කොහොමද ඒක පටන් ගත්තේ? කොයි කාලෙද? මේවා බොහොම ආනන්දජනක කතා ප්‍රවෘත්ති. දැන් බලන්න දැන් මේ දැනුම මේ මම විතරක් ඉදිරිපත් කළ කරපු දේවල් නෙමෙයි. අපේ රටේ ඉන්න වෘත්තීය පුරාවිද්‍යාඥයෝ, ඉතිහාසඥයෝ නොයෙක් දෙනා කරපු වැඩ තියෙනවා. ඒවෙන් තමයි අපි මේ සාරය උරාගෙන මේවා කතා කරන්නේ. දැන් බලන්න අපි දැන් අපේ ප්‍රධාන ආහාරය හැටියට අපි ගන්නේ අපේ වී වර්ගනේ. දැන් අද මාතෘකාවක් නේ ඒක දේශීය වී වර්ග කියන එක. එතකොට වී ගැන කතා කරනවා. දැන් වී ගැන කතා කරනකොට අපි කියනවා මේවා බොහොම පරණ. දැන් මඩතවාලු ආයක බොහොම පරණයි. එතකොට එහෙම නැත්නම් තා මොන හරි අපි ගත්තොත් එහෙම නිල්කඳ ආයක බොහොම පරණයි. කොච්චර පරණද? කොයි කාලෙද? කවුද මේවා පරණ නම් මේක දේශීය වීනේ. එතන මේ දේශය කියන්නේ අපේ රටේ ජීවත් වෙන භූමියනේ. ඒ කවුද මේවා අඳුරගත්තේ? කවුද මේවා වවන්න පටන් ගත්තේ? මේ කොහොමද ඌරුව? දැන් අපි දන්නවා අද මේ වෛද්‍ය විද්‍යාව මේ ආධාරණ විශේෂඥයෝ ඒව ගැන ප්‍රවීණයෝ පවා කියනවා දේශීය වී වර්ගවල ඒ තිබෙන මේ දියවැඩියා හැදිච්ච අයට කණ්ඩෙහෙම කියලා කියනවානේ. අර ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක බොහොම පහළ මට්ටමක තියෙනවා අර අපි ගන්න සාමාන්‍ය මුහුන් හාල් වලට වැඩිය කියලා. එතකොට මේ වගේ නිරෝගී ධාන්‍ය වර්ගයක්, නිරෝගී ආහාරයක් තෝරා ගැනීම සඳහා අපට කවුද දුන්නේ? පෙළඹවීම කවුද දුන්නේ? දැන් අපි කුරක්කම්, අමු, මෙනේරි, දැන් අපි
අමු කියලා කිව්වහම සමහර විට අපේ මේ නූතන පරම්පරාවේ අය විස්මිත බවට පත් වෙයි. අමු කියන්නේ අමු කන දෙයක්ද කියලා අහලා. එහෙම අපේ පහු කාලීනව හැදුනනේ අමු කාලද කියලා. අමු කැවිලාද කියලා අහන්නේ. ඒත් ඇත්ත වශයෙන් අහන එකේ තේරුමක් තියෙනවා නේ කන්ද මම මතය. අමු ටිකක් ඇහැම ටිකක් මේ මත් වෙන ගතියක් තියෙනවා. නමුත් ඒ අමු ආහාරයට ගත ඔය දික්කමු කියන ඒවා ඔය දික්කමු වල පිලිස්සිච්ච දික්කමු යට අපිට හම්බෙලක් තියෙනවා කැනීම් වලින්. ඒවා අපි කාල නිර්ණය කරලා තියෙනවා මීට අවුරුදු 5400ක් විතර පරණ කාලෙක. ඉතින් අපිට පිච්චිච්ච වී යට එහෙමත් හම්බෙලා දෙනවා කැලෑ වී යට. දැන් මේවා අහනකොට සමහර අය හිතන්න පුළුවන් අවුරුදු 5000කට කලින් වී යට අපි අනුභව කරා කියන්නේ. ඉතින් එහෙමනම් මේ අපිද මේ වී මේ ගෘහාශ්‍රිත කරලා මේ වී වගාව පටන් නෑ එහෙම එකක් නෙමෙයි. කියන්නේ මේවා ඔක්කොම මේ කැලේ තියෙන වල් වී වර්ග. කියන්නේ අපේ කැලෑවේ තියෙනවානේ වල් වී වර්ග. මේ කඳු බෑම් වල කඳ එක මහත්තයක් තියෙනවානේ අදටත්. ඔය කල්තොට පැත්තේ එහෙම මේ කඳු වල තියෙනවා මේ ඒ වගේ හැදෙන වල් වී වර්ග. එතකොට යාල කැලෑවේ ගියොත් එමේ දකුණු පළාතේ මිනිස්සු කියන ඌරු වී කියලා. ඒ ඌරු වී කියලා කියන්නේ මේ කැලෑවේ හැදෙන ස්වභාවික හැදෙන වී වර්ග. දැන් ඒවා උද්භිද විද්‍යාත්මක වශයෙන් විද්‍යාඥයෝ අඳුරගෙන තියෙනවා. දැන් ඔරයිසා කියන වර්ගයනේ ඒක තෘණ පවුල. ඔරයිසා කියන වර්ගය තමයි ওই වී කියලා කියන්නේ. එතකොට ඔරයිසා වර්ග ගණනාවක් ලෝකේ තියෙනවා. එතකොට දැන් අපි ආහාරයට ගන්න ප්‍රධාන වශයෙන් ඔරයිසා සැටයිවා කියන වර්ගය. ඔරයිසා සැටයිවා ඉන්ඩිකා කියලා තියෙනවා. එතකොට ඔරයිසා සැටයිවා ජැපොනිකා කියලා තියෙනවා. විශේෂයෙන්ම අග්නිදිග ආසියාව පැත්ත ඒ වී වර්ගයට බරයි. ඒක ඔහොම ලෝකෙ පිරලා දෙනවා. නමුත් තාම පුරාණ කාලයක අපි කැලෑවේ ස්වභාවිකව වැවිච්ච මේ තෘණ වර්ගය පරිහරණය කළා. දැන් ඔබ මේ වැඩසටහන අහන ශ්‍රාවක අපේ හිතවත් ශ්‍රාවකයන්ට උනත් පුළුවන් මේ ප්‍රේක්ෂකයින්ට උනත් පුළුවන් අන්තර්ජාලයට ගිහිල්ලා ලෝකේ පැරණිම වී කොහෙද කියලා පරීක්ෂා කරන්න. කිව්ව ගමන් ඔබ ඉදිරියට එන්නේ තිරේ චීනය තමයි මේක පටන් ගත්තේ කියලා. ඔය කහගංගා නිම්නේ යැන්සි ගංගාව නිම්නේ ඒ පළාත්වල මේ වී ගෘහාශ්‍රිත කරයි කියලා. ඒතර බැලුවහම දැන් අලුත්ම පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව අවුරුදු 10000 12000 විතර කාලෙදී මීට ඉහත අවුරුදු 12000කට විතර එපිට කාලයකදී චීනයේ ජාතිකයෝ තමයි මේ ආහාරයට ගත හැකි ගෘහාශ්‍රිත වී වර්ග සකස් කළේ කියන එක තමයි පෙන්눔 කරන්නේ. එතකොට ඒකම පෙන්눔 කරන දෙයක් තමයි ඒගොල්ලෝ ඒ ගෘහාශ්‍රිත වී වර්ග පාවිච්චි කරන්න කලින් ඒගොල්ලෝ පාවිච්චි කළේ කැලෑවේ තිබිච්ච වල් වී වර්ග වනසර වී වර්ග. ඒතර වනසර වී වර්ග චීනයේ ජාතිකයෝ පාවිච්චි කරේ කොයි කාලෙද කියලා බැලුවම අවුරුදු 20000කට උඩදී. දැන් ඒක මම කියනවට නෙමෙයි අන්තර්ජාලයට ගියාම මේ ගැන සමාවෙන්න විශේෂ පර්යේෂණ පත්‍රිකා පළ කරලා තියෙන අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන්. ඒක නෙමෙයි මම මේ කියන්න යන්නේ. පහුගිය කාලේ මේ අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යාඥයෝ පාහියංගල ගල්ලෙන හැරුවා. කාලයක් තිස්සේ පර්යේෂණ කරගෙන එනවා. එතුමාලා මේ පර්යේෂණ ඒ ගල් ගුහාවේ කරාට පස්සේ අපේ මම රාජකාරී කරන ආයතනයේ පුරාවිද්‍යා පශ්චාත්තුපාදී ආයතනයේ මගේ මිත්‍ර ආචාර්ය රත්නසිරි ප්‍රේමතිලක උද්භිද විද්‍යාඥයෙක්. නමුත් ඔහු පුරා උද්භිද විද්‍යාඥයෙක් හැටියට තමයි අපිත් එක්ක වැඩ කරන්නේ. පුරාතනයේ උද්භිද කොහොමද තිබුණ කියන එක තමයි එතුමාගේ සෙවිල්ල. එතුමා මොකද කරේ මේ පාහියංගල ගල්ලෙනට ගිහිල්ලා ඒ ගල්ලෙනේ අර පුරාවිද්‍යාඥයෝ කැනලා මතු කරපු යටම පස්තරේ. ඒ පස්තරේ අපේ පුරාවිද්‍යාඥයෝ විසින් කාල නිර්ණය කරලා තියෙනවා අවුරුදු 48000ක් පිටුපස්සට. එතකොට ඒවා කාල නිර්ණය කරන්න විද්‍යාත්මක ක්‍රම තියෙනවානේ. ඒ නියැදී අවලා විදේශික විද්‍යාගාරවලට මේක බැලුවාම ඒ යටම ස්තරේ යටම පස්තරේ අවුරුදු 48000ක් පරණයි. එතකොට මේ අපේ උද්භිද විද්‍යාඥයා ගිහිල්ලා මේ කියන්නේ මේ පස්වල තියෙන පර්යේෂණ කරනකොට මේවැ නියැදි ලබාගෙන ඔහු අර අවුරුදු 48000ට කාල නිර්ණය වුණු පස්තට්ටුවෙන් ගත්ත නියැදි ඔහුගේ විද්‍යාගාරයේ ඔහු විදේශ රටවලත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා. ගිහිල්ලා මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ පාවිච්චි කරලා ඒ කරාට පස්සේ එයා අඳුරගත්තා මේ 48000ට පරණ පස්තරේ තියෙනවා වල් වී වර්ග වල සාක්කි. එතකොට කෙනෙක් අහනවා මොනවද තිබිච්ච සාක්කි වල් වී වර්ග ඇට තිබුණාද? නැහැ.
මොකද එහෙම තියෙන්න බෑනේ. මේ සෙලියුලෝස් පටක එහෙම තියෙන්න බෑ, දිරා යනවා. එතකොට කොහොමද පුරා උද්භිද විද්‍යාඥයෙක් මේක තියනවද කියලා හොයාගන්නේ? දැන් අපි මෙතනට මොන හරි ගහක් ගෙනාවොත්, කන්දේගම් මහත්තයාගේ ගොවිපලෙන් ගේනවා මෙතන මොන හරි ගහක්. ගෙනාවම ඔක මල් තිබුණා නම් ඒ ගහේ, ඒ මල් වල තියෙන පරාග මෙතනට වැටෙනවා. අර සුදු කුඩු වගේ තියෙන පරාග. මේ පරාග වලට පුළුවන් යම් යම් ස්වභාවික තත්ත්ව යටතේ අවුරුදු ලක්ෂ ගාණක් පොළවේ නොනැසී ඉතුරු වෙලා තියෙනවා. ඒ පරාග කණිකා කියන ඒවා පොඩි පරාග, ඒවා අන්වීක්ෂයෙන් බලන්න ඕන. ඇහැට නොපෙනෙන. ඇහැට පේන්නේ නැහැ. ඒ කණිකා පොළවේ ඉතුරු වෙලා තියෙනවා යම් යම් රසායනික තත්ත්ව යටතේ අවුරුදු ලක්ෂ ගණන්. එතකොට උද්භිද විද්‍යාඥයෝ පැලිනොලොජි කියලා වෙනම විෂයක් තියෙනවා, පරාග කණිකා විද්‍යාව කියලා. එතකොට මේකෙන් මේවා ප්‍රගුණ කරපු අයට පුළුවන් අන්වීක්ෂ වලින්, සාමාන්‍ය අන්වීක්ෂකකින් බලන්න බෑ, ඉලෙක්ට්‍රෝන ස්කෑන් මයික්‍රොස්කෝප්ස් වගේ ඒවා පාවිච්චි කරලා සහනතට ඊට ප්‍රබල මයික්‍රොස්කෝප්ස් පාවිච්චි කරලා මේ පරාග වෙන් කරගන්න, පරාග අඳුරගන්න. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි වී ගහේ පරාගේ හැඩය ගත්තොත් ඒක එක හැඩයක්. එතකොට අපි වෙන පළතුරක ගහක පරාගයක් ගත්තොත් ඒක තව හැඩයක්. එතකොට ඒ කියන්නේ අපි හැම කෙනාටම අනන්‍යතාවක් තියෙනවානේ මේ අල්ලේ රේඛා වගේ. එතකොට ශාකයක පරාග කණිකා වලටත් හැඩයක් තියෙනවා. ඒ નિયમિત ශාකයේ වර්ගය කියලා අඳුරන්න පුළුවන්. එතකොට මේ ශාක වර්ගවල පරාග එකතු කරලා දැන් පුස්තකාල හදලා තියෙනවා. pollen libraries කියලා. ඒවා ස්ලයිඩ්ස් වල හදලා තියෙනවා. ඒතර පරාගයක් අපි දැක්කොත් එහෙම ඒ පරාගය අඳුර ගන්න බැරි නම් අර නූතන පරාගයක් එක්ක සංසන්දනය කරලා හොයාගන්න පුළුවන් මේ පරාගය මොන ශාකයටද අයිති කියලා. ඒ අය ඉගෙනගෙන තියෙනවා ඒවා ගැන. එතකොට මේ අපේ පුරා උද්භිද විද්‍යාඥයා මේ සාක්ෂි ප්‍රකාශයට පත් කළා. මේකේ තිබුණේ මොනවද? මේ වී ගසේ ඒ වගේ ශුද්‍ර පාෂාණීභූත අවශේෂ පරාග, ඒ වගේම අර පයිටොලිත කියලා තියෙනවා මේ සිලිකා වැලි ඇටයක් වගේ සිලිකාමය දේහයක් ওই ශාක පත්‍රවල. ඒවත් ඉතුරු වෙලා තියෙනවා. ඒතර මේවා අරගෙන බලලා එයා කිව්වා මේ ඔරයිසා කියන ශාක මේ වල් වී වර්ගය මේ අවුරුදු 48000ක පස්තරය තුල තියෙනවා. මේ ගල් ගුහාව ඇතුලේ ඔරයිසා හැදෙන්නේ නැහැ. මේක කවුරු හරි හිතා මතා මේ වල් වී වර්ගයේ මේ ගල් ගුහාව ඇතුළට ගෙනල්ලා තියෙනවා. මොකද වල් වී ගල් ගුහාව ඇතුලේ හැදෙන්නේ නැහැ. ඒක පිටින් ගේන්න ඕන. ඒතර පිටින් ගෙනල්ලා මේක ඇතුලේ පරිහරණය කරලා තියෙනවා. එහෙමනම් දැන් අපි කරාමනේ මේව කවුරුත් අගය කරන්නේ නැත්තේ. නේ? එතකොට මේක වෙන රටක කරා නම් අපි මේක අගය කරනවා. වෙන රටවල් අපි මෙහෙම කරා කියලා පිළිගන්න සූදානම්ුත් නැහැ. කොච්චර කිව්වත් කියනවා ඕක සාම්පල් එරර් එකක්, ඕක බයස් එකක්, ඕක පක්ෂපාතී ඔහොම කියලා ඒගොල්ලෝ මොන හරි විද්‍යාත්මක සමීකරණයක් දාලා ඒ අපේ විද්‍යාඥයෝ කරන ඒවා යටපත් කරනවා. නමුත් මේවා ප්‍රකාශයට පත් කරලා තියෙන ලංකාවේ නෙමෙයි, සමහර විදේශීය මේ ලිපි ලේඛන වල සංග්‍රහවල ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. මම දැක්ක මේ ළඟදී එතුමාගේ ඒ ලිපිය අන්තර්ජාලෙත් තියෙනවා. දැන් අන්තර්ජාලයටත් ඇතුල් කරලා තියෙනවා. ඒතර බලන්න අපි අපේ රටේ හිටපු මේ ආදි මිනිස්සුયો ඒ අය අවුරුදු 48000කට උඩදීනේ. සෙල්ලම් කාලයක් නෙවෙයිනේ. අවුරුදු 48000කට උඩදී මේ අය මේ ගල් ගුහාවට පාහියංගල ගල් ගුහාවේ ඇතුළට කැලේ තියෙන වී වර්ග ගෙනල්ලා ඒවා මොනවා කරාද කියලා අපි දන්නේ නැහැ. ඒ වී වර්ග ගෙනල්ලා තියෙනවා. ඒතර අපිට එතන හම්බුනේ නැහැ පිච්චිච්ච වී යට මොකක් හම්බුනේ නැහැ. නමුත් ඒගොල්ලෝ ඊටාම සරල ආකාරයකට මේ වී වර්ගය පරිහරණය කරලා තියෙනවා. වී වර්ග පමණක් නෙමෙයි, ඒ පස්තර වින්‍යාසය තුල ඒ පුරා උද්භිද විද්‍යාඥයා පෙන්නලා දීලා තියෙනවා. ඔය මුසා කියන වර්ගයේ කියන උද්භිද නාමයේ කෙසෙල්. වල් කෙසෙල්. වල් කෙසෙල් ගෙනල්ලා ඒ වල් කෙසෙල් පරිහරණය කරලා තියෙනවා. ඒතර වල් කෙසෙල් කිව්වම සමහර අය හිතනවා ওই වල් කෙහෙල් කියන්නේ ඇටි කෙහෙල් වලටද කියලා. ඔව්, ඇටි කෙහෙලුත් වල් කෙහෙල් වර්ගයක් තමයි. නමුත් අපි මොණරාගල ගත කරපු කාලේ වැදගත් වෙන්නේ මෙන්න මේ වගේ තැනකට. මොණරාගල පැත්තේ අදත් තියෙනවා කන්දේගම් මහත්තයා අර වැල් වල හැදෙන කෙසෙල් වර්ගයක්. මේ පුංචි ඇඟිලි වගේ හැදෙන කෙසෙල්. ඉතින් ඇත්තටම මමත් පළවෙනි වතාවට මේ සැරේ මොණරාගල ගියාම තමයි දැක්කේ අපටම ආවේනික වෙච්ච දේශීය කෙසෙල් වර්ගයක් තියෙනවා ඇටි කෙහෙල් වලින් පරිබාහිරව. එතකොට මේක මේ මහත්මයෙක්
මම මේවා ගැන උනන්දුයි කියලා දන්න නිසා ඒ මහත්මයා ඉදිච්ච මම එනවයි කියලා ආරංචියට ඉදිච්ච ඒ කෙහෙල් අත්තක් මේ කෙහෙල් හැදිච්ච ඇවරියක් තිබුණා. කියලා මට කිව්වා මහත්මයා මේක කාලා බලන්න. මේ කෙසෙල්. පස්සේ ඇතුලේ ඇට තියෙනවා බොහොම පැණි රසයි. ඉතින් මට තේරෙනවා මේ අපේ කැලෑව මේ අපේ ගල් ගුහාවල හිටපු අපේ ආදි මුතුන් මිත්තෝ මේ දේශීයව හැදිච්ච දේවල්. දැන් අපි මුසා පැරඩිසිකා කියලා කියන වර්ගය. නමුත් තව මුසා වර්ග කැලේ එහෙම කෙසෙල් වර්ග තියෙනවා. පස්සේ මම මේ මහත්මයාට කිව්වා ඔය කෙසෙල් මේ මහත්මයාගේ වත්තේ තියෙන වැලක්. ඒක වැලක් හැටියට යන්නේ. මම කිව්වා මේක බොහොම ආරක්ෂා කරන්න. මොකද අපි අපේ දරුවන්ට මේව පෙන්වන්න ඕන. මේන් අපේ දේශීයව හැදෙන කෙසෙල් වර්ග. මේවා තමයි අපේ පුරාණ මිනිස්සු පරිහරණය කරේ. දැන් අපි කෙසෙල් කිව්වම කියනවා මේ අහවල් රටෙන් ආවා මේ රටෙන් එන්න ඇති. ඒ ගැන කිසි සැකයක් නැහැ. නමුත් අපි අමතක කරන්න නරකයි මේ ගොවිතැන කියන සංකල්පය, මේ කෘෂි කර්මය කියන සංකල්පය මේ දියුණු කරන්න අවශ්‍ය කරන දරදිය ඇද්දේ මේ අවුරුදු දහස් ගණනක සිට මේ අපේ මුතුන් මිත්තෝ. ඒගොල්ලෝ අරගෙන ආපු සම්ප්‍රදාය තමයි අද අපි දේශීයව කන්දගම් මහත්තයලා අපේ කාර්යපෙරුම් මහත්තයලා දැන් එක ආසාවෙන් මේක ආරක්ෂා කරන්න ඕන. තව බොහෝ දෙනෙක් මේ රටේ එහෙම වැඩ කරනවා. එහෙම කරනවායි කියලා මේ ඉදිරියට ගෙනියන්න හදන්නේ ඒ අවුරුදු දහස් ගණනක් තිස්සේ අපි ගෙනාපු දේ. ඇයි ඒක අපි රැකගන්න ඕන? ඒ ක්‍රම තමයි අපිව ආරක්ෂා කරේ. පරම්පරා ගණනාවක් තිස්සේ අපිව ලෙඩ්ඩු කරන්නේ නැතුව අපිව ආරක්ෂා කරගත්තේ ඒ ක්‍රමවේද මගින්. අද ඉස්පිරිතාලයකට ගියොත් එහෙම අපිට පේන දේනේ මේ රටෙන් භාගයක් විතර ලෙඩ්ඩුයි කියලා පේනවනේ අපිට. භාගයකට වැඩි නේද? ඒක ඇයි මේ ලෙඩ වෙලා තියෙන්නේ? ඇත්තෙන්ම කියනවා නම් මම ඒ ගැන කියන්නේ පෝෂණ වේදේ පිළිබඳ විශේෂඥයෙක් නෙමෙයි. නමුත් අපිට පේනවා අපේ ජීවිත කාලයේදී ආපස්සට හැරිලා බැලුවා මහා ලොකු පරිශ්‍රණයක් නොකලත් අපේ පොඩි දවස්වල දැකපු නැති ලෙඩ කොයි තරම් ඉන්නවද කියන එක. අද පිළිකා රෝහල පිරිලානේ නේ. ඇයි මේ මොකද වෙන්නේ? ඉතින් මේවා ඔක්කොම අපේ ආහාර රටාව වෙනස් වීමත් එක්ක සිද්ධ වෙච්ච දේ. ක්ෂණික ආහාර නිසා ජීවිතත් ක්ෂණික බවට පත් වෙලා තියෙනවා. ඉතින් ආහාරයේ බෙහෙතක් නේද? කන්දගමද අපි හැම වෙලාවෙම කියන්නේ එහෙමනේ. නේ? අපි ආහාර ගත්තේ බෙහෙතක් හැටියට. දැන් අපි බෙහෙත් ආහාර හැටියට ගන්න තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඒ තරමට. නේ? එතකොට අපි මේ සාකච්ඡාවේ පූර්විකාවක් ලබා දෙන්නයි මට උවමනා වුණේ ඇත්තටම. ඉතින් අපි මේ අද අගය කරන්නේ අපි මේ අද මහන්සි වෙලා ආරක්ෂා කරගන්න හදන්නේ අවුරුදු 48000ක් කියන්නේ පරම්පරා කීයද? අවුරුදු 100කට පරම්පරා 3යි කියලා සාමාන්‍යයෙන් ගණන් හදන්නේ. ඒතර අවුරුදු 48000ක් පිටිපස්සට ගියහම පරම්පරා කීයක්ද? එතකොට ඒ ගල් ගුහාවල ජීවත් වෙච්ච අපේ ආදි මුතුන් මිත්තෝ මේ අපේ කැලෑවල් වල තිබිච්ච මේ තෘණ වර්ගයේ ගෙනල්ලා ඒකේ තියෙන පෝෂණය ගැන කල්පනා කරලා ඒක පරිහරණය කරන්න පටන් ගැනීමේ උපරිමයට දැන් අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ හින්දා මේ සෙල්ලම් වැඩක් නෙමෙයි මේ කරන්නේ. මේක කරන්නේ මේ විනෝදයටවත් මේ විශිෂ්ටභාවයකටවත් නෙමෙයි. මේක නොකොලොත් මේ සමාජය ඉස්සරහට ගෙනිය ගන්න බැරි වෙනවා අනිවාර්යෙන්ම. මේ පැහැදිලි කිරීම ඇත්තටම ඔබතුමා කිව්වා වගේම හරිම ආනන්දජනකයි. දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නේ මේ කෘෂි කර්මාන්තය ගැන මෙච්චර දේවල් කතා කරනකොට කන්දික මහත්තයා කොහොමද කතා නොකර ඉන්නේ කියලා. ඒ හින්දා මට මුකුත් ප්‍රශ්න අහන්න දෙයක් නැහැ මේකෙදි. මම ඔබතුමාට අවස්ථාව සලසා දෙනවා. ඔබතුමාගේ දැනුම දැන් මේකට එකතු කරලා මේක තවත් රසවත් කරන්න කියලා මේ සාකච්ඡාව. මම රස්සාවක් හොයන්න උත්සාහ ගන්නකොට මම ඉපදුණු ආසනයේ හිටපු മന്ത്രിවරයා මට ලබා දෙන රස්සාව මම අකමැති රස්සාව. ඒ රස්සාව බැංකුපත් වීම. ඒකට හේතු වුණේ ඒ മന്ത്രിවරයා මුදල් ඇමතිවරයා මේ රටේ. මම ඒ රස්සාව එපා කිව්වහම එයා මගෙන් අහනවා ඇයි සහෝදරයා මේ රස්සාව හොඳ නැද්ද කියලා. මං කිව්වා නෑ සහෝදරයා මේක කෘෂිකාර්මික රටක්. මට කෘෂිකර්මයට සම්බන්ධ රස්සාවක් ඕනේ. අද නම් ඇමතිවරයෙකුට සහෝදරයා කිව්වත් ඒකේ ප්‍රතිඵලය භයානක වෙන්න පුළුවන්කම තිබුණා. ආයි කතා කරන්න බැරි වෙන්නත් පුළුවන් තිබුණා. නමුත් ඒ ඇමති සහෝදරයා මට සහෝදරයා කියපින්ද මමත් එයාට සහෝදරයා කිව්වා මමත් ඒ දර්ශනය තුල හිටපෙන්න. ඉතින් ලහු දුන්න දඬුවම බරපතලයි මට. ඒ කියන්නේ මම ඔහු ඇහුවා මගෙන් මොනවද දන්නේ කෘෂිකර්මී කියලා දන්නේ නැහැ කිව්වම ඔහු මම දාන්නේ වැඩ පුරුදු වෙන්න. දරුණු දඬුවමක්. ඒකත් උදව් තමයි මම මේ කෘෂිකර්මයට බොහොම හිතවත් වුණේ. සම්බන්ධ වෙන්නේ.
ඒ කුසිකර්මය මම බලාපොරොත්තු වෙන කුසිකර්මය නෙවෙයි. ඒක මේ අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ වමනාවට හදාපු කෘතිම කුසිකර්මයක් කියන එක මට වැටහෙනවා. කවදා හෝ දවසක ඔවුන්ගේ වෙන කෘතිම පොර නැති වෙච්ච දවසට අපේ කුසිකර්මයේ බිම. ඔවුන් විසින් ගෙවන බීජ නැවතිච්ච දවසක අපේ කුසිකර්මයේ බිම. ඒකයි මම අතීතයට යන්නේ එසේ නූනු අතීතයේ මේ කුසිකර්මය කෙසේ වුණේද කියලා හොයන්න. ඒක මට හේතුවක් තිබුණේ අපි කවුරුත් ආදරය කරන කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉපදුණු මහාචාර්යතුමා මම හිතන්නේ සාක්ෂි දරයි මේකට. ඒ පරාක්‍රම බාහු රජුගේ පොළොන්නරු හිටියට එතුමා කෑගල්ලට යයි. එතකොට ඒ කෑගල්ල කියන්නේ කුසිකාර්මික ප්‍රදේශයක් නෙමෙයි. කෑගල්ල සාමාන්‍යයෙන් වනාන්තරයක්. ඒ කොළඹ සහ මහනුවර අතර තිබුණු ওই වනාන්තරයක්. ඔබ තමයි රජගොල්ලන්ට තමන්ගේ ආරස්සාවට හැංගෙන්න තිබිච්ච තැන. එහෙම තැනක කුසිකර්මයක් තියෙන්න බෑ. වැඩි හරියක් කඳු. එතකොට මෙතන මේ දැදිගම කොටවෙහෙර මෙතන ඉපදුණු මේ පුජ්‍යලයා ලෝකේ ප්‍රසිද්ධ වෙන්නේ මහා කෘෂි විද්‍යාඥයෙක් හැටියට. ඔහු ඉදිරිපත් කරපු යම් යම් දර්ශන යම් යම් අදහස් අද අතිශයින් විද්‍යාත්මකයි. ඒ හින්දා මට සිද්ධ වුණා ඒ අතීත කුසිකර්මයට ඔළුව දාන්න. අතීත කුසිකර්මයට මම රිංගලා බලනකොට නූතන කුසිකර්මය තනි කර බොරුවක්. බය නැතුව මම කියනවා නූතන කුසිකර්මය බොරුවක්. කුසිකර්මය කියන්නේ හැබෑවටම තිබුණේ අතීතයේ. ඒ අත්දැකීම් කොහොමද ආවේ? ඒ අත්දැකීම් හොයන්න නම් මම තවත් අතීතයට යන්න ඕන කියලා තීන්දුව කරනවා. ඒ තීන්දුව කරනකොට අපි කවුරුත් ආදරය කරන කවුරුත් ගෞරව කරන රාවණ කාලයට යනකම් යන්න සිද්ධ වෙනවා. රාවණ කාලේ ප්‍රසිද්ධ චරිත 3ක් ගැන කියවෙනවා. මහා රාවණ, ඒ කියන්නේ රවුළු රාවණ රජකම කරපු කෙනා. ඊට පස්සේ කුවේරලා ඉංජිනේරුවෝ. ඒකම තව හිටියක් කුසිකර්මයේ අතිදක්ෂයෙක්. ඒ තමයි කුම්භකර්ණ. කුම්භකර්ණගේ කුසිකර්ම ඉතිහාසයේ තිබුණේ මේ මොනරාගල. මොනරාගලට නොගින් ඔය කුසිකර්මය හදාරන්න බෑ. කුම්භුක්කන් ඔය ආශ්‍රය කුම්භුක්කන් ඔය ජලය පාවිච්චි කරලා මුළු ඔය අද වනාන්තරයක් වෙච්ච බියාල පැත්ත ඔය සියල්ල කුසිකර්මය සඳහා මේ සකස් කරපු පැත්ත. වර්තමාන මේ මෑත ඉතිහාසයේත් සියඹලාන්ඩුවේ එහා පැත්තේ ඇතිමලේ හරියේ තියෙන ජනප්‍රවාද මම කියම ජනප්‍රවාද හරහායි මම ඉතිහාසය හදාරන්නේ කියලා. ඒ ජනප්‍රවාද වල තියෙන්නේ දුටු ගැමුණු 30ට බාර දෙනකොට කුඹුරු වැඩකරනද මොකද ආහාර නිෂ්පාදනය කරන්න මේ යුද්ධයට සඳහා ඔහු විසින් නිෂ්පාදනය කරපු ප්‍රදේශයේ දැකලා අර අපි ගෝයන් කපලා ගොඩ ගහලා තියෙන ගෝයන් කොලේ කියලා කියන එක දැකලා එයා කිව්වලු ඇති මලේ කියලා. එහෙම තමයි ජනප්‍රවාද මිනිස්සු ඇතිමලේ ගැන කතා කරන්නේ. ඒ පැත්තේ තමයි අදටත් තොරතුරු හොයන්න මහාචාර්යතුමා තියෙන්නේ අපිට අතීත කුසිකර්මය. එතකොට අපේ මිනිස්සු කියනවා කතාවක් තවත් එකක් කියන්න ඕනේ. කුම්භකර්ණය 6 මාසයක් නිදි. අදේන හුඟක් නිදාගෙන ඉන්න මිනිහෙක් ගැන කියන්නේ මහා කුම්භකර්ණෙක් කියලානේ කියන්නේ. ඇත්ත. මොනරාගල මිනිස්සු 6 මාසයක් නිදාගෙන ඉන්න ඕනේ. ඇයි ඒ 6 මාසයක් තමයි මාස් කන්නේ. යල් කන්නේ බොහොම කෙටි කාලයක් නේ. මාස් කන්නේ තමයි හොඳ අස්වැන්නේ ඉන්නේ. ඉතින් මාස් කන්නේ හොඳට මහන්සි වෙලා වැඩ කරලා ඊතුරු කන්නේ ඒකට නිදි විශ්‍රාම සුවයෙන්. ඒ සංස්කෘතිය තියෙන එච්චර දඟලන්න ඕනේ නැහැ මේ පැත්තේ මිනිස්සු. කාලය එක තුල ගොඩාක් ප්‍රතිඵල තියෙන පුරන් වෙනවා කුඹුරු පොර හැදෙනවා නැවත වගා කරනවා. කවදාකවත් කාටවත් හඳුනා ගන්න බැරි ඒ පැත්ත තාමත් තියෙනවා. දානහලා කියන්නේ පෝෂණය ඉතාමත්ම ඉහළ වී වර්ගයක්. මේ 50 දින මිනිහෙකුට වුණත් දෙන්න පුළුවන් නම් කැඳ ටිකක් උප්පුවට අස්සම් කරනකම් හරි ජීවත් කරවන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ පැත්තේ මිනිස්සු කියන්නේ දානහලා බිම නොලහා ගෙදර ගොහින් අටුවේ හලා. ඒ තරමට වුන් ගරු කරනවා දානහලා වී වලට. දැන් මේ අපි ඇහුවොත් එහෙම අපේ මේ කුසිකර්මය කරන අයගෙන් දානහලා වියටයක් හඳුර ගන්න පුළුවන්ද කියලා දන්නේ නැහැ. ඔවුන්ට හඳුනන්න බෑ. ඔවුන් පැටලෙන සමහර තැන් තියෙනවා.
අපේ ජනප්‍රවාදයේම තියෙන අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා සුවඳල් හැදිච්ච හැටි. සුවඳල් ඉබේ හැදුණු බව. ඒක සොයන්ජාතව හැදිච්ච බව. කවුරුවත් ජාතක කරපු එකක් නෙමෙයි, රසායනාගාර වල හදපු එකක් නෙමෙයි, සොයන්ජාතව වී. ඉතින් ඒක හැඩරුව ගැන කියනක පොත්ත නෑ ඇටේ විතරයි තිබ්බේ කියලා. විශ්වාස කරනවා නම් රළු දේශගුණයක් නැති පෘථුවිය ඒ කාලේ ඕකේ පොත්ත 10ක හරි 3 වෙන්න ඇති. එතකොට මේ සඳහා නොමග ගිය අය ඇටයක් එළියට ඇවිල්ලා තියෙන වී එකක් දැක්කොත් සොයන්ජාත කියනවා. දැන් පුංචි කාලේ මම දැක්කපු වී වර්ගයක් තියෙනවා අපේ කුඹුරු වල. ඒ වී වල ඇටේ එළියට ඇවිල්ලා තියෙන්නේ. ඒක හම්බෙච්ච අපේ මාමා කෙනෙක් ඒකට තියාපු නම තමයි අහම්බෙන්. ඒතර අහම්බෙන් කියන වී જાතියක් නැහැ. මේක අහම්බෙන් හම්බුණා වී ඇට එළියේ. හැබැයි පස්සේ කාලෙදී ඒක නැති වෙලා ගියා. එතන යහපත ආයෙ හොයාගන්න හම්බුනේ නැහැ. ඒ හා සමානව ඉදල්ලෙනුඟු ගහක් තියෙනවා. ඉදල්ලෙනුඟු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඕකේ එක්තරා වර්ගයක් තියෙනවා. ඕකේ ඇටේ එළියේ. ඒක ඉදල්ලෙනුඟු. තෘණපවුලේ ගහක් තමයි. ඒක ගොඩ හැදෙන ඉදල්ලෙනුඟු ගහ. ඒකටත් සොයන්ජාත කියලා. මේ හැම පන්සලකම මේ ඉදල්ලෙනුඟු ගහ වැඳපු නමස්කාර කරමින් වගා කරන මේ වැරද්ද නිවැරදි කරන්න බැරි මට්ටමට ගිහින්. නම් මේ කවුද මෙහෙම කරන්නේ? මේ මහා කුසිකාර්මික ඉතිහාසයක් තියෙන මිනිස්සු. මේ කුසිකාර්ම ඉතිහාසයේ මට ප්‍රශ්නයක් තිබුණා, මොවුන් කොහොමද පෝර සපයාගත්තේ? එකක් උත්තරයක් තියෙනවා. 6 මාසයක් නිදි. ඊටු 6 මාසෙ කුඹුරු වල වල් හැදිලා පෝර වෙනවා. පුතා ඉක්මනින් ගර්ම කලාපේ රට ඉතා ඉක්මනින් වල් හැදිලා වල් ඒක පුරන් කුඹුරු කෙටුවාම අහපව ඒ කුඹුර වල් කොටපුවාම ඒක පෝර බවට පත් වෙනවා. හරියට වෙලාවට කෙරුවා. ඒ කියන්නේ ශුද්‍ර ජීවීන් බහුල කාලය. ශුද්‍ර ජීවීන් බහුල කාලය තමයි උදේට පායලා හවසට වහින කාලය. සංවහන වැහි වහින කාලය. අවුවයි වැස්සයි දෙකම තියෙනකොට ශුද්‍ර ජීවීන්ට ක්‍රියා කරන්න පහසුයි. මේක වියලි කලාපවල ක්‍රියාත්මක වැඩි. අර ගමේ කතා කියන හින්දා මම මේ මතක් වුණේ අවුවයි වැස්සයි දෙකම තියෙනකොට මොකද්ද කියන්නේ ගම්වල මේ? අවුවයි වැස්සයි නරියාගේ මගුලයි. දැන් අද නම් ඒක ඇහෙන්නෙම නැහැ. අද ඇහෙන්නෙම නැහැ. ඒකේ ලොකු කතන්දරයක් තියෙනවා මේ වෙලාවේ එක අහගෙන ඉන්න මේක බලන ළමයින්ට වැදගත්. කක්කුට්ටා එයාගේ ගේ හදන්න යටට හාරනවා. ඒ හාරන්නේ තෙතමනේ තියෙන්න යනකම් හාරනට තෙතමනේ අවශ්‍යයි. වේලෙන්න එයා යටට තෙතමනේ භූගත ජලය කිට්ටු කරනකම් හාරනවා. හැබැයි ඒකම දන්නවා වැස්සොත් වතුර පිරෙන බව. එඳා එයා ඉංග්‍රීසි යූ අකුර වාගේ උඩට හාරගෙන එනවා. එතකොට භූගත ජලය වැඩි වෙන්න එයා උඩට එනවා. යූ අකුරක් වාගේ තියෙනවා. මේකෙන් පරණ ගොවියෝ වැස්ස පිළිබඳව තොරතුරු ලැබුවා. ඊළඟ කන්නේට කොහෙන් කොටන්න කලියෙන් කොච්චරක්ද කොටන්නේ? වැස්ස කොහොමද? එතකොට ඒ ඉංග්‍රීසි යූ අකුර මෙහෙම හාරගෙන ගියපුවාම කොච්චර ගැඹුරට හාරගෙන තියෙනවා නම් ඒක තමයි ඉඩෝරේ. ඉඩෝරයෙන් පස්සේ වහින වැස්ස කොච්චරද කියලා හොයන්න පුළුවන් යූ අකුරේ උඩට ඇවිල්ලා තියෙන තැන හැටියට. ඒ හින්දා ඔය හේන් කොටන්න කලියෙන් ඔය කක්කුටු වෙනයක්වත් හාරලා බලපියව කියලා පරණ මිනිස්සු තමන්ගේ ළමයින්ට උපදෙස් දුන්නේ මේ කක්කුට්ටගේ වැඩේ. දැන් මේ කියන්න හදන්නේ ඔබතුමාගේ කතාව නිර්මාණය වෙච්ච ආකාරය. එතකොට මේ වහිනවා හවසට වහිනකොට මේක වතුර පිරෙනකොට කක්කුට්ට වැස්ස පාවපු ගමන් උඩට ඇවිල්ලා අවුව තපෙනවා. දැන් ඔය ආසේ නරියෝ ඇවිදිනවා. නරියාගේ ප්‍රියතම කෑම තමයි කක්කුට්ට. එතකොට අවුවයි වැස්සයි දෙකම තියෙනකොට කක්කුට්ටෝ හැමතැනම ඉන්නවා. එතකොට නරියට ඒක මගුලක්. ඒ වගේ නරියට විතර නෙමෙයි මේ මොහොතේ ශුද්‍ර ජීවයන්ටත් මගුලක්. ඉතින් ඉතා විශාල වශයෙන් පෝර හැදෙනවා. ඔක දැනගෙන හිටපු අපේ පරණම මිනිස්සු නියරවල් කොටලා දාලා හාලා දානවා පළවෙනි හීය. හාලා දාන්නේ කොහෙලද දන්නවද? අහසෙත් කුඹුරු කොටලා තියෙන වෙලාවේ. අහසේ කුඹුරු කොටලා තියෙනවා කියන්නේ ඒ වෙලාවේ අහස බැලුවොත් වලාකුළු තියෙන්නේ කැටි වලාකුළු. කොට හරියට අහසයි කුඹුරයි එක වගේ. මේකේ කැටි මේවා පෙරලිලා අහසත් ඒ වගේ. බලන්න මේ දක්ෂකම. එඳ බින්හි හැම සමගත් නියරත් කෙටුම. බින්හි හැම සමගත් නියරත් කෙටුම. සති දෙකයි යෝනි පෝර වෙන්න. ඇයි? ශුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වෙනවා. ශුද්‍ර ජීවීන්ට බෝ වෙන නයිට්‍රජන් අවශ්‍යයි. ඒ නයිට්‍රජන් අකුණු ගැසීම් වලින් වෙනවා. එතකොට නයිට්‍රජන් අකුණු ගහනකොට නයිට්‍රජන් හින්දා පොළවේ පුස් ක්‍රියාත්මකයි. බිම්මල් පිපෙනවා. බිම්මල් පිපෙන්නේ අකුණු ගහනකොට මේ රිද්මය හඳුනගත්ත මේ රටේ ඒ ඉතිහාසඥයෝ ඒගොල්ලෝ කුසිකර්ම විද්‍යාඥයෝ ඔවුන් හරියටම තමන්ගේ ළමයින්ට මේක කියලා දෙන්න. බින්හි හැම සමගත් නියරත් කෙටුම සති දෙක පසුව දෙහියෙහි යත් හැම. දෙහිය හාන්නුනේ සති දෙකකට පස්සේ ඇයි? එතකන් ශුද්‍ර ජීවීන්ට ඉඩ දෙන්න ඕනේ පෝර හදන්න.
ඉතින් පෝර ගැන ඉල්ලලා කෑ ගහන මිනිසුන්ට, පෙළපාලි යන මිනිසුන්ට, පෝරමයි ගොවියන්ට දෙන්න තියෙන එකම සහන ආධාරය කියලා කියන ඇමතිවරුන්ට, පෝර නිසා ජීවිතේ නැති කරගත්ත මිනිසුන්ට මේක හදාරන්න මහාචාර්යතුමා මේගොල්ලන් ගිහිල්ලා මොනරාගලට දාන්න ඕන. මේ පැත්ත බුත්තල කියන්නේ බත්හල. ඒ බත්හලට ගිහිල්ලා දාන්න යුද්ධෙට බත් හැපුවේ යෝයෙන්. ඒක දැකපු සුද්දෝ කෑ ගැහුවේ ඒක තමයි. මොකටද? පළදරන ගස් කපා හරිනු. අවුරුදු 18ක තරුණයන් මරා දමනු, ශක්තිය විනාශ කරනු. කේත්වතු ගිනි තබනු, හරකුන් මරා දමනු. නියෝග ඒක. මේ අපේ ඉතිහාසයේ වැළලුවේ මෙන්න මේ නියෝග හරහා. ඒවා තාමත් හඳුනගන්න ඕන නම් ඒ පැත්තට යන්න ඕනේ. මට පුදුමයි මහාචාර්යතුමා ඉතිහාසය හදාරන්නේ මහ පොළොවත් එක්කලා. හැබැයි ජන ජීවිතත් එක්ක ඉතිහාසය හදාරන්න එතුමා යනවා කියලා කිව්වහම මට ඇත්ත වෙන්නේ ඇත්තටම අර සාමාන්‍යයෙන් අර ඇහැකට කඳුළු වෙන තරම් සන්තෝෂයක්. ඇයි? හුදකලා වෙලා මං ඉන්නේ ජනවාහ රාष्ट्रයේ ඉතිහාසය හොයන්න කියලා. හරි හුදකලා වෙලා ඉන්නේ. නිර්දය ලෙස පාර ගන්න වෙලාවල් තියෙනවා. දැන් නම් පාර ගන්න නැහැ. මුලදී වැටෙන්නම ගැව්වා. දැන් මුල හයියෙන් ඉඳ ගහන්නේ නැහැ. නැත්තම් ගහනවා. මුල හරියට හතියෙන් ඉඳ ගහන්නේ නැහැ. එහෙනම් ඒ ඉතිහාසය හොයාගෙන ගිහලා කුම්භකර්ණගේ ඉතිහාසය සම්පූර්ණ විද්‍යාත්මකව අද පැහැදිලි මේ විද්‍යාව දියුණු නැති වුණත් මේ හොයාගෙන තියෙන විද්‍යාවෙන් මේක පැහැදිලි කරන්න පුළුවන් හැටියට මම විද්‍යාවත් හැදෑරුවා. එහෙනම් තර්ක කරනවා නම් කවුරු හරි මගේ විද්‍යාව පැහැදිලි කරන කොහොමද මම මේක කළේ කියලා. ඒ හින්දා තමයි පරාක්‍රම බාහු රජුරෝ කිව්ව දේ හරියට තේරෙන්නේ නැතු වුණත් මිනිසුන්ට හරියට තේරුම් ගත්තේ නැහැ කියන එකයි මම කියන්නේ. අහසින් වැටෙන එක වතුර බින්දුවක්වත් ප්‍රයෝජනයට ගන්න නැතුව යවන්න එපා කියලා කිව්වේ වෙන මොකක් හින්දා නෙමෙයි. මේ වැහි වතුරෙන් කුසිකර්මය කරනකොට එහි තියෙන ප්‍රතිඵලය ඔහු දැනගෙන හිටියයි. වැහි වතුර මුල කොටසේ අකුණුත් එක්කලයි වහින්නේ. අකුණු වලින් වායුගෝලයේ තියෙන 170ක් වෙච්ච නයිට්‍රජන් නයිට්‍රේට් වෙලා කෙලින්ම වතුරේ වෙලා එනකොට මේක මුදට යවනවා නම් මේ පෝර සහිත ජලය ඒක අපරාධයක්. ඔහු ඒක දැනගෙන හිටියේ විද්‍යාත්මකව නෙවෙයි. අකුණු ගහනකොට ගස් වැඩෙන බව හොඳටම දන්නේ හින්දා. ඒක පස්සේ කාලෙකදී මගේ තාත්තලා මාමලා කුසිකර්මය කරනකොට කියාපු දෙයක් තමයි අකුණු ගහන්න ඉස්සල්ලා වපුරලා ගොඩට එන්න කියලා. ඒ අකුණු ගහනවා හෙන වදිනකොට නෙවෙයි. අකුණු ගහන්න ඉස්සල්ලා වැපිරුවොත් අර නයිට්‍රේට් වලින් මේ ගස් ටික හොඳට වැඩෙන බව උන් දැනගෙන හිටපින්දා. ඒ විතරක් නෙමෙයි උන් පැහැදිලිව කිව්වා සිංහල අවුරුදු කණ්ඩ නම් වපුරලා ගොඩට එන්න කියලා. ඒ අවුරුදු කණ්ඩ නිමාඩුව ගන්න නෙමෙයි. බක්මහ අකුණු ටික කුඹුරට එකතු වෙන්න ඕනේ. ඔවුන් මේ පුස්කොළ පොත්වල ලියලා තියෙන්නේ සම්පූර්ණ ග්‍රහලෝකාගාරවල ඉඳලා පරීක්ෂණ කරන්න ඕනේ ඒවා ඔවුන් කරලා තියෙනවා නිකන් අහස බලාගෙන. මේකේ කියනවා මේකේ පැහැදිලිව තියෙන ග්‍රහලෝක තියෙන ආකාරය මෙහෙම තිබ්බොත් මෙහෙම වෙනවා මේකේ කියනවා ගුරු මේ මිතුරේ හිටියොත් බිජු මිතුරේ ඉන්නකොට බිජු වැපුළුවොත් බිජු නැසි. එතකොට මේවා තේරෙනවද කාටවත්? සිංහේ වපුරන්නේ නැහැ බිජු නැහිනවා. සිංහේට බුවාම. ඉතින් ඒ හින්දා ඒවා ඔක්කොම බලලා මේසේ වපුරන්නේත් නැහැ. සූර්යයා මේස රාශියේ ඉන්නකොට වපුරන්නේත් නැහැ. මේසේ වපුරුවොත් බොහෝ වල් පැලවේ. ඇයි ඒ? සූර්යයා මේස රාශියේ ඉන්නේ අප්‍රේල් මාසයේ අප්‍රේල් මේ 13 විතර. මෙතකොට අවුවයි වැසයි දෙකම එනවා. අර වල්ලට පැලවෙන්න හොඳ සුදුසු මට්ටමේ එතකොට වල්ලට තමයි ඉස්සලා පැලවෙන්නේ. ඒ හින්දා ඊට කලින් වපුර ගන්න ඕනේ. මේසේ වැපිරීමක් නැත. බොහෝ වල් පැලවේ. නැත්තම් බජ්ජිලි විතරයි. ඔව්. බොහෝ වල් පැලවේ. ඊට පස්සේ පණුව ඉන්නේ කොහොම රාශියේ ඉන්නකොටද? මේ සියල්ල හදාරනවද? දේශීය කුසිකර්මාන්තය නගා හිටවන්න කිසි කෙනෙකුට උවමනාවක් නැහැ කියන එක මම හොඳින්ම දන්නවා. මම බොහෝ කුසිකර්ම ඇමතුරු ආශ්‍රය කළා. අඩුම තරමින් මගේ එක සහෝදරයෙක් කුසිකර්ම ඇමති. රාජ්‍ය ඇමති. ඒ කියන්නේ සහෝදරයෙක් කියන්නේ සම සමාජකාරයෙක්. ඔහු රාජ්‍ය ඇමති වෙලා හිටියා. වෙනකොට ඇමතිවරයාත් මගේ අතිජාත මිත්‍රයෙක් බැරුණා මේක පැහැදිලි කරන්න. මොන විදිහකම පැහැදිලි කරන්න බැරුණා. තේරුන්නේ නැහැ මේගොල්ලන්ට. එන්න ඔවුන් ගැන කතා කරන එක වෙන්නේ සමහර ඇමතුරුත් මන් දන්නවා කිව්වා අයියෝ දේශීය බීජ වලින් මේක කරන්න බෑ. නිකමට මහ පොළොවේ දේශීය බීජ ටිකක් වපුරලා මේ කතා කිව්වා නම් මට දුක නැහැ. මම හොඳටම දන්නවා එහෙම කළේ නැහැ කියලා.
ඉතින් ඒගොල්ලන්ට කියන එක නිකන් බීරි අලියන්ට වීණා වාදනය කරනවා වගේ. ඒ හින්දා තමයි මේ වගේ සියත වගේ තැනකට ඇවිල්ලා ඉතිහාසයට ගරු කරන නාලිකාවකට ඇවිල්ලා කතා කරන්න තීන්දුව කරන්නේ මහාචාර්යවරයාත් ළඟ තියාගෙන. මොකද ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙක්. එතුමා කවදාවත් යන එකක් නැහැ. මේ විජය ලංකාවට එන්න ඉස්සෙල්ලා මෙහෙ කිසිම ජනාවාසයක් තිබුණේ නැහැ. ඒ ඉන්දියාවෙන් තමයි මේ ජනාවාස කළේ. පැහැදිලිව අපි ඉන්දියානුන් කියන්නේ එතුමා යන්නේ නැති බව මම දන්නවා. එහෙම දැනගෙන හිටියනම් මම මෙතන වාඩි වෙන්නෙත් නැහැ. අනාගත පුරාවිද්‍යාව හදෑරීමට උනන්දුවක් තියෙන දරුවන්ට හොඳ මඟ පෙන්වන්නෙක් මෙතුමා. පැහැදිලිව. ඒ වගේම කෘෂි කර්මාන්තයට ආදරය කරලා කුඹුරට බහින්න පුරාන් කුඹුරු අස්වද්දන්න ලොකු දෙයක් කරපු කෙනෙක් ඔබ උත්තේජන ලබා දීපු කෙනෙක් ඔබතුමා. ඔව් දැන් අපි මම කිව්වා මම ඉන්දුනීසියාවේ බාලි වලට ගියපුවාම බාලි වලදී මට හම්බ වෙනවා ලංකාවේ කිව්වහම මට වීපකුරක් දෙනවා. ඒ වීපකුර කළු හීනේ. ලංකාවේ මිනිස්සුන්ට දකින්න නැති කළු හීන ටිකක්. කළු හීනටි වර්ග ගොඩාක් කළු පාට වී ලංකාවේ තියෙන වර්ග. ඒක චරක සංහිතාව කියවුවොත් ඒ කළු පාට වී ගැන ඒකේ තියෙනවා බොහොම පැහැදිලිව. හැබැයි මේ කළු පාට වී එක ඇට ගොඩක් ලොකුයි. කළු පාටත් වැඩි. හැබැයි ඕක ලග්ගල තමුන්නාසේ ගිය වෙලාවේ හම්බෙන්න ඇති. ඒක ලග්ගල තියෙනවා ඒ වී වර්ගය. අස්වැන්න තියෙනවා සාමාන්‍යයෙන් බුසලකට 90ක් විතර කපන්න පුළුවන්කම තියෙනවා. ඇයි මේක හොයන්නේ නැත්තේ? කළු කුමාර වී කියලා කියන්නේ. ඇයි කළු කුමාර වී ගැන කොහෙවත් සටහනක් නැත්තේ ලංකාවේ? කළු හිණට කියලා තියාගෙන නිකයි තියෙනවා. නමුත් කළු කුමාර ඒක ලග්ගල මිනිසුන්ට කළු කුමාර වී. ඉතින් ඒ හින්දායි මම කියන්නේ මේව පණ වාගේ රැකගත්ත මිනිස්සු ඉතිහාසයේ පල්ලෙහාට ආවා. මුලම හිටපු ඇමතිවරු ටික පණත් හදපු ඇමතිවරු ටික බුද්ධිමත්. ඒ බුද්ධිමත් කියන්න සාක්ෂි මම කියන්න. 2003 බීජ පනතේ 23 වෙනි වගන්තිය බීජ ළඟ තබා ගැනීම සහ හුවමාරු කර ගැනීමේ අයිතිය ගොවියා සතුය. බීජ පන්තරන් කියවන්න. බීජ ළඟ තබා ගැනීම සහ හුවමාරු කර ගැනීමේ අයිතිය ගොවියා සතුය. නමුත් ඊට අවුරුදු 7කට 8කට පස්සේ පාර්ලිමේන්තුවට පනතක් ගේන්න උත්සාහ ගන්නවා. සහතික නොකරපු බීජ ළඟ තබා ගැනීම බරපතල වරදක්ය. අහු වුණොත් 6 මාසයක් හිරේය. නැත්නම් රුපියල් 50000 දඩය. මේ රටේ මාධ්‍යවල මේක දැන්වීමක් හැටියට යවුවා. හැම ගොවි ජන සේවා මධ්‍යස්ථානයකම මේක ඇලෙව්වා. මගේ මිත්‍ර ඇමතිවරයෙක් හිටියේ වෙලාවට. මම ඔහුට පැහැදිලි කළා. මේක ගේන්න දෙපා කියලා. එසේ වුණා නම් දේශීය බීජ සහතික කරන්න නැහැ සහතික කරන්නේ නැහැ මේ රටේ. සහතික කරන්නේ අස්වැන්න අඩුයි කියලා. එවැනි බීජ ළඟ තබා ගත්තොත් සුවඳල් කළු හිඳි පච්ච පෙරුමල් මුරුංගා කායම් කාවණු මසුරක් ළඟ තබා ගත්තා නම් 50000ක දඩයක් පනත සම්මත වුණා නම් 6 මාසයක් හිරේ. මොකද්ද මේ කරන්න කිසිම සාක්ෂියක් නැහැ. සාක්ෂිය නැහැ. මේක මොකක්ද එන්නේ? එහෙනම් දේශීය බීජ ළඟ තබා ගැනීම සහ බීජ ළඟ තබා ගැනීම සහ විකිණීම අහවල් සමාගම සතුය. මෙවැනි රටක තමයි අපි මේ බය නැතුව කතා කරන්නේ. කතා කළ යුතුයි. කවුරු හෝ කතා කළ යුතුයි. ඒ බය නැතුව කතා කරන්න මේ වේදිකාව නිර්මාණය කර දුන්නු අපේ ජ්‍යෙෂ්ඨ උපදේශකතුමාට බොහෝ දේවල් දැනෙනවා මේ වෙලාවේ. බොහෝ වෙලාවට මේ වැඩසටහන පටිගත කරද්දී එතුමන් ඈත අසුනකට වෙලා බලාගෙන ඉන්නවා බොහොම නිහඬව. කිසිවක් කියන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ සතිය අපි මෙන්න මේ දේත් කතා කරමු කියලා කියනවා. අද බොහොම අමාරුවෙන් එතුමාව කැඳවා ගත්තා. මොකද එතුමා කැමති නැහැ කතා කරන්න එන්න. නමුත් අපේ නිෂ්පාදකතුමාගෙත් ලොකු ඉල්ලීමක් තිබ්බා. සහ අපේ විද්වත් මණ්ඩලයෙන් ලොකු ඉල්ලීමක් තිබ්බා. ප්‍රියන්ත කාර්යපෙරුම් මහත්මයා ඔබතුමාට දැනෙන හැඟීම මේ වෙලාවේ ඇත්තටම මේ මහ පොළොව වෙනුවෙන් අර වැඩසටහන් 150කට වගේ කලින් දැන් 150ට බොහොම ආසන්නයේ අපි ඉන්නේ. ලංකා ඉතිහාසයේ පළමු වැඩසටහන මං හිතන්නේ රාවණ ඉතිහාසය පිළිබඳව මේ තරම් දීර්ඝව සාකච්ඡාවක් අපිට රැගෙන යන්න පුළුවන් වැඩසටහන. මේ වැඩසටහනේ ඔබ නිර්මාණය කරලා 150කට ආසන්නයේ ඉන්නකොට අද දැනෙන හැඟීම කොහොමද මේ විද්වතුන් දෙන්න කියපු කාරණාත් එක්ක? ස්තුතියි අසංග. මම හිතන්නේ අද ඓතිහාසික දවසක් විශේෂයෙන්ම අපේ මහාචාර්ය සෝමදේව මෙතුමත් තිලකන්දක මෙතුමත් එක්ක මේ රසායන සහභාගී ලැබීම ගැන මුලින්ම මම ස්තුති කරන්න කැමතියි නිෂ්පාදක මණ්ඩලයට. ඒත් වශයෙන්ම මේ මෙතුමා නවත්තෝතැනීම පටන් ගන්නවා නම් අපි අනුභව කරන බත්පතර වැඳලා හැමෝම ඒ බත්පතේ මේසෙට ගෙනල්ලා දෙන සියලු දෙනාට පින් දීලා ආහාර අනුභව කරපු ජාතියක් අපි. එන ජාතිය මම දැන් සමාජයක දකින්නේ නැහැ. නමුත් ජපාන සමාජය අදටත් ඉත දකි මස් කියලා මේ
බත් වේලට වැඳලා තමයි ඒගොල්ලෝ ආහාර අනුභව කරන්නේ. කියන්නේ මේ මොහොතේ මේ මගේ මේසේ ඉස්සරහා තියෙන බත්පත සකස් කිරීම සඳහා මුල ඉඳලා මේ මෙතුමා කියපු බීජ සකස් කරපු තැන ඉඳලා ගොවියගේ ඉඳලා ඒ සහල් සකස් කරලා මේ ළඟට ගෙනල්ලා උයපු කෙනා දක්වා පින් දීලා තමයි ඒ ආහාර අනුභව කෙරුවේ. ඒ ආහාර අනුභව කරලා අපි බලාපොරොත්තු වෙන්නේ ශරීර සෞඛ්‍ය දීර්ඝායුෂ. ඉතින් මම හිතන්නේ මේ කාලේ ශරීර සෞඛ්‍ය සහ දීර්ඝායුෂ ගැන ඉතාමත්ම හැමෝම ඒ පිළිබඳ ඉතාමත් උනන්දුවක් දක්වන කාලයක් නිසා මම කියන්න කැමති ඊයේ තමයි අත් වශයෙන්ම හරියමං ප්‍රතිශක්ති කරන එන්නතක් ගැන කතා වුණේ මුළු ලෝකේ. ඒ වුණත් ඒ පිළිබඳ තාම විශ්වාසයක් හැමෝටම ලැබිලත් නැහැ. නමුත් මේ තියෙන වෛරස් සන්නිපාතය ඉස්සර කාලේ අපි කියන්නේ උණ සන්නිපාතය කියලා. මේ සන්නිපාතය නිසා ලෝකේ දියුණුවයි කියලා සැලකෙන සියලුම රටවල් සියලුම ජාතීන් හෙලිලා ඉන්න කාලයක්. දන ගැහුව ඔක්කොම. දන ගැහුවා. ඒකට හේතුව තමයි ඔය කියන්නා වූ න්‍යෂ්ටික බල ශක්තිය, පරමාණු බල ශක්තිය, අභ්‍යවකාශ විද්‍යාව, නැනෝ තාක්ෂණය සියල්ලම පෙරදුනා මේට. ඒකෙන් නමුත් ලාංකික ජනතාව හැටියට අපි දැනටත් මේ මොහොතේ ඒකට සාර්ථක මුහුණ දෙනවා. ඒ මොකක් නිසාද කියලා අපි කල්පනා කළොත් මම හිතන්නේ ප්‍රධානම දේ තමයි අපි මේ ආහාර තුලින් ලබා ගන්න තියෙන ප්‍රතිශක්තිකරණය. ඒක ස්වයං ප්‍රතිශක්තිකරණයක්. එතකොට මේ ලේවලට මේ ප්‍රතිශක්තිකරණය ලබා දුන්නේ මේ ජාන වලට මේ ප්‍රතිශක්තිකරණය ලබා දුන්නේ මේ හෙළහාල් වලින්. මේ හෙළ බිමේ හැදෙන මේ කන්දේගම මහත්තයා මේ ස්වභාවිකව මේ පැලේ පැලවෙලා මේ රස්වැන්නේ මේ අපේ හෙළ බීජ වලින් හදාගත්ත ඒ බත් වේලේ. ඉතින් ඒ බත් වේල ගැන සහ ඒ හෙළ හාරවල ගැන මෙතුමාගෙන් මම ගොඩක් වෙලාට අහනවා. ඉතින් ඒ පරණ ප්‍රදේශ විශේෂයෙන්ම රුහුණ කියන ප්‍රදේශය ගැන මහාචාර්යතුමා මම දන්නවා මේ එතුමා ඒ කටයුතු වල මේ පරිශන කටයුතු වල නියලා ඉන්නකොට මම කතා කරලා එතුමාට ඒ පුදුමාකාර දුකක් ඒ ගමේ ඒ පළාතින රුහුණු ඒ ගැමියන් විසින් තමයි එතුමාට ඒ ආරාධනා කරලා තියෙන්නේ මේ පරිශන කටයුතු කරලා දෙන. එහෙම නැතුව ඒක රජය මෙදෙත්තුල කරපු දෙයක්වත් නෙවෙයි. ඇත්තම කියනවා නම් ඒ පළාත් තුළ ඉන්න මිනිස්සුන්ටම තියෙනවා අපි කොහේ ඉඳලා ආපු කොයිතරම් අභිමානවත් ජාතියක්ද කියලා ලෝකයට හඳුන්වා දීම සඳහාත් ඒ ඉන්න ගම්මුන්ටත් ඒ ආත්මාභිමානය ඇති කර ගැනීම සඳහා තමයි මේ වැඩේ කෙරුවේ. අර ගමේ කැක්කුමක් තියෙනවලු. කැක්කුමක් තියෙන. ඒකින්ද මම මුලින්ම මහජනතුමාට මේ පිළිබඳව ජනතාවේ පුදු කරන්නත් කැමතියි. ඉතින් මේ ඔබතුමා අහපු ප්‍රශ්නේ ඉතින් මේ ශ්‍රාවනා කියන සංකල්පය ගැන අපි ඉතාමත්ම කෙලින් කතා කරන්න ඕන කියලා හිතුවේ. අපි මේ පිළිබඳව වටෙන් ගිහිල්ලා කතා කරලා කිසිම තේරුමක් නැහැ. මේ පන්නරේ තියෙන වෙලාවේ මේ පලංචය එහෙම නැත්නම් මේ ප්ලැට්ෆෝම් එක අපි ගහන්න ඕනේ. ඒක සදාකාලිකව. ඒ කියන්නේ මේ හැඟීම මේ රටේ තියෙන සුවිශේෂත්වය සහ මේ රටේ ඉන්න මිනිසුන්ගේ තියෙන සුවිශේෂත්වය ආවේ ඒ සංකල්පයේ ඔස්සේ බව අපි බය නැතුව කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක නිසා මම හිතනවා ඒක සිදුවීමෙන් පවතිනවා. විශේෂයෙන්ම අපේ විද්වත් සභාවට පින් සිදුවන්න සහ විශේෂයෙන්ම ඔබතුමාණන් මම ස්තුතිය පුද කරන්න කැමතියි. මේක තමයි අපි බලාපොරොත්තු වෙච්ච දේ. එතකොට මේ මාතෘකාවේ දැන් කතා කරුවා වගේ හෙළහාල තුලින් ලබා ගන්නා වූ සහ හෙළ බෙදකම තුලින් ලබා ගන්නා වූ පන්නරය ගැන මෙතෙන්ට ඇවිල්ලා බටහිර වෛද්‍යවරුනුත් කතා කරුවා. මේ කොරෝනා වසංගතය ආපු වෙලාවේ බටහිර වෛද්‍යවරු මෙතෙන්ට ඇවිල්ලා ඉඳගෙන කිව්වා මේ භූමියේ හැදෙන පැලෑටි වලින් අපි බෙහෙත් පැලෑටි කියලා කියන්නේ නැති තරම් ඒ සාමාන්‍ය පැලෑටි වලින් අපිට පුළුවන් මේ දුමක් හදාගෙන ඒ දුම ආශ්වාස ප්‍රශ්වාස කරලා ප්‍රතිශක්තිකරණය හදාගන්න මේ වගේ ඊට වඩා ලොකු භයානක ලෙඩ ඔක්කොටම මේකෙන් ප්‍රතිඵල ලැබෙනවා කියලා කිව්වා. ඒක අද්දුටුයි සත්‍යයි. ඉතින් මේ මොහොතේ මම දන්නවා පුදුමාකාර විදිහට ඒ හෙළසුවේ විසින් ලබා දෙන සුව ප්‍රතිකාර ලබනවා. මම ඇත්ත වශයෙන්ම මේ තුමගේ නමත් මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. ප්‍රියන්ත සේනානායක මැතිණිය අභා ප්‍රාප්ත වුණා. ඇත්ත වශයෙන්ම එතුමිය කරන ලද සේවාව සහ වෙච්ච මහන්සිය නිසා මා හිතනවා මේ එතුමිය දීර්ඝායුෂ ලැබිය යුතු පුද්ගලෙක් බවට අපි හඳුනාගෙන තිබුණත් අපේ ඇත්තම කියන අවාසනාවකට එතුමිය අපේ වෙන් වුණා. නමුත් එතුමිය ඇති කරන ලද ඒ ව්‍යාපාරය ඒ වෛද්‍යවරුන් ඉස්සරහට රැගෙන යනවා. නමුත් මම ඒ කියන්න හැදුවේ මේ තියෙන පන්නරය ලැබුණේ මෙන්න මේ ගොවිකමෙන් හෙළ වෙදකමින් එහෙම නැත්නම් හෙළ සටන් ක්‍රම වලින් අපේම කියලා වෙන කාටවත් අනන්‍ය නොවූ අපිටම අනන්‍ය වූ අපි අනන්‍යතාවය ගැන තමයි මේ වැඩසටහනින් ඉතින් අත් වශයෙන්ම කතා කරන්න බැලුවේ. ඉතින් මම හිතනවා ඒක සාර්ථකයි දැනට.
විශේෂයෙන්ම මේ පුස්කොළ පොත පොඩ්ඩක් මම පරිශීලනය කරලා බැලුවා. ඉතින් වැඩි අපි කතා කරන්න අවශ්‍ය නැහැ. ඇත්තම කියනවා නම් මේ ජාතියට ලැබිච්ච පන්නරය මේ තරම් තාක්ෂණයක්. ඒ කියන්නේ අවුරුදු 2000 3000 නෙමේ අවුරුදු 5000 ගානක ඉඳලම අපි විසින් මේ අපේ තිබිච්ච සාක්ෂරතාවය, ඒ කියන්නේ ලිවීම සහ කියවීම හැකියාව නෙමේ. මේ වගේ තාක්ෂණයක් පාවිච්චි කරලා ස්වභාව ධර්මයෙන් ගන්න ලද කොලයක් හොඳට පදම් කරලා අරගෙන පන්හිඳක් කියලා යකඩ කූරකින් මේක ලියන ගමන් ඒ ලියන දේ පේන්නේ නැහැ. ඒක නිසා තමයි මේ අතර ඉඩ තියලා නැත්තේ, අකුරු අතර වචන අතර ඉඩ තියලා නැත්තේ. කළු මැද්දම තමයි පේන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුද්ධ ධර්මයේ පවා මතකයෙන් මේ හෙළ භික්ෂුන් වහන්සේලා විසින් මතකයේ තියාගෙන ඇවිල්ලා අලු විහාරේ සටහන් කරපුවා අපි දන්නවා. ඊට කලින් කරපු දේවල් එතෙන්ට එන්න කලින් අපේ වෙදකම ගැන, ගොවිකම ගැන, අපේ එකම ගැන සියලු දේවල් අපිට බැරි නම් අපේ ඉස්සරහට එන සමාජයේ දූ දරුවන්ට මේ ඥානෙ ලබා දීලා ඒ පන්නර ඇති කරලා අපි මිය පරලෝ යන්න මම හිතන්නේ එහෙම කරන්න බැරි වුණොත් ඉතින් අපේ ජීවිතේ ඇති පළක් නැහැ. ඒක නිසා තමයි අත් වශයෙන්ම අපි මේ තීන්දුව ගත්තේ. මේක ඇත්තම කියනවා නම් හෙළ ජාතික කරන සත්කාරයක්. කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙවෙයි අපි මේක කරන්නේ. ලාභ ප්‍රයෝජනය තමයි මේ මෙතුමන්ලා, මේ ඇදුරුතුමන්ලා විසින් දෙන ඥානය ග්‍රහණය කරගෙන ඊළඟට තමන්ගේ දරුවන්ට මුණුබුරන්ට කියලා මේ රට කොයි වගේ රටක්ද, මේ රට මගේ රට, මා ඉපදුණු රට, හැදෙන වැටෙන රට මගේම මව් රට කියන හැඟීම. ඒ කියන්නේ ඒක හැමෝටම තියෙන ඒ මව් රටේ තියෙන මං කලින් කිව්වේ වචනේ ඒ පන්නරේ ආවේ හයිය ආවේ මේ කියන මේ රාවණ පරපුරෙන් ආපු ඥාන ශක්තිය මතමයි. වෙන මොකක්වත් නෙමෙයි. මේතකොට අපි ටෙක්නොලොජි ගැන කතා කරුවට කිසිම જાතියක් අපිට වඩා ඉහළින් ඇති කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. මොකද එහෙම විශ්වාස කරනවා නම් හරි අපිට කියන්න පුළුවන් මිසරේ පිරමීඩ තියෙනවා, ඒගොල්ලෝ මමී හදලා තියෙනවා. අපි හිතමුකෝ ඒගොල්ලෝ ගැන දැන් ලොකුට පේන දෙයක් කට්ටිය. නමුත් අපිට තේරුම් ගන්න ඕනේ නෙමෙයි අපි මුළු ලෝකෙ පුරාම සංචාරය කරන්න පුළුවන් විදියට යාන වාහන හදාගෙන ආසියෙන් ආපු සිංහ මිනිසුන් ගැන බටහිර ලෝකෙත් කතා කරනවා. මම ලෝකේ රටවල් බොහොමයක සංචාරය කරනකොට අපිට ගොඩක් සමාන තැන් අපිට හම්බ වෙලා තියෙනවා. නමුත් අපේ රටේ අපි මේ භික්ෂුන් වහන්සේ නමක් ලියනද මහා වංශයක්, ඒකට විරුද්ධව වචනයක්වත් කියන්න කැමති නැහැ. නමුත් ඊට වඩා ගිය දෙයක් අපි හොයා ගන්න ඕනේ. විජය රජුරෝ වගේ ඕනතරම් රජවරු ලංකාවට එන්න ඇති. එතකොට මේ කොහෙල්ලගේ පරම්පරාව කොහොමද මේ රටේ ජීවත් වුනේ කියලා අපි දැනගන්න අවශ්‍යයි. ඇත්ත වශයෙන්ම මේ තියෙන වැව් අමුණු සහ සියලුම විහෙර විහාරස්ථාන සහ මේ තියෙන සියලුම නිර්මාණ බුදුහාමුදුරුවෝ එන්න කලින් තිබිච්ච නිර්මාණ මොනවද කියලා අපි අඳුරගන්න අවශ්‍යයි. එතකොට ඒ කාලය නිර්ණය කිරීම අත්‍යවශ්‍යයි. මම හිතන්නේ දැන් අපි PCR ලැබ් ගැන කතා කරනවා. කාල නිර්ණය කරන්න පුළුවන් විදිහේ රසායනාගාරයක් ලංකාවේ හදාගත්තට වරදක් නැහැ. නැත්තම් හැම සාම්පලයක්ම අපි පිටරට යවන්න එපා. ඉතින් ඒ තරම් ඉතිහාසය පිළිබඳ ලෝක ඉතිහාසය පිළිබඳ මූලස්ථානයක් ලංකාවේ ආරම්භ කෙරුවොත් මම හිතන්නේ ඒක කිසි වරදක් නැහැ. මොකද එහෙම නැත්තම් අපි ලෝක උරුම වලට අයිති දේවල් අපි විසින් විනාශ කරනවා කියා අපිට මේ එක එක්කෙනාගෙන් දොස් අහන්න අවශ්‍යතාවයක් නැහැ. මම හිතන්නේ ලෝක උරුමයේ සහ ලෝකයේ ඉතිහාසය පිළිබඳ ප්‍රධාන මූලස්ථානයක් ලංකාව බවට අපිට අඳුනලා දෙන්න පුළුවන්. ඒකට අපිට ඕන තරම් සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන්. අපිට ඕන තරම් අපිට ඒ පිළිබඳ සුදුසුකම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක නිසා මේ රාවණ යුගයේ සිට මේ දක්වා මේ කරගෙන යන මේ සත්කාරයට නැවතවරක් මේ අපේ සම්පත්දායකයන්ට ස්තුති කිරීමේ අරමුණින්මයි මම මේ වැඩසටහනට සහභාගී වුණේ. හැබැයි ඇත්ත වශයෙන්ම එදා ගොවිතැන ගැන මට කතා කරන්න තියෙන සුදුසුකම් මදි. නමුත් මෙදා ගොවිතැන ගැන මම විස්තර ටිකක් පැත්තටම හොයලා බැලුවා. ඉතින් කන්දේක මහත්තයත් ඒක ගැන හොඳටම දන්නවා. මෙදා ගොවිතම ගැන සහ ගොවිතැන ගැන ඉතාමත් දුක හිතන කතාවක් තමයි බැලුවාම තේරෙන්නේ. ඉතින් එම නිසා අපි ආරම්භ කරලපු ඒ ගොවිපොළ මටත් වාසනාව ලැබුණේ ගොවිපොළට සම්බන්ධ වෙන්න. මම හිතන්නේ එතනින් එදෙන ආදර්ශය තුළ මම හිතන්නේ අපිට පුළුවන් ඊළඟට මේ තරුණ පරපුර හරහා ඒක ආදර්ශ එම ගොවිපොළේ ආදර්ශමත් ගොවිපොළක් හැටියට ඒක ගුරු කොට තබාගෙන ඉදිරියට මේ තුමා මේ කියපු අපි මේ රැක ගන්න ඕන දේවල් අනිවාර්යයෙන්ම රැක ගැනීම සඳහා අලුත් ගොවිතැනක්, අලුත් කෘෂි කර්මයක්.
එහෙම අලුත් වෙදකමක් අලුත් ප්‍රතිශක්ති කරන ක්‍රමවේදයක් මම හිතන්නේ ලෝකෙට හඳුන්වා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝකේ අර පුංචි බෝතලයකින් එන්නතක් ගහගෙන ඉන්ජෙක්ෂන් කටුවකින් එන්නතක් ගහගෙන අපි සුවපත් වූ මිනිසුන් හැටියට ඉස්සරහට යන තරම් අපි දුප්පත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. කොහෙත්ම මේ තියෙන රෝග තත්වයට බිය වී යුතුම නැහැ. මම මේ රෝග තත්වය කළමනාකර ගැනීම සහ ඒ සඳහා හොඳ ප්‍රතිකර්මයක් අපේ හෙළවෙදකමේ හොයාගෙන නිරෝගී මිනිසුන් හැටියට අනාගතේ මොන දෙන්න පුළුවන්කම ශක්තිය තියෙන බව මට තාමත් ලොකු විශ්වාසයක් තියෙනවා. ඒක නිසා මේ වැඩසටහනට නැවතවරක් මට ආශිර්වාද කරන්න මේ ඌමනාවෙන්මයි මම මේ වැඩසටහනට සහභාගී වුණේ. ඒ වගේම ස්තුති කරන්න මෙතුමාගේ මේ ගොවිකම වෙනුවෙන් ගොවිතැන වෙනුවෙන් වෙන මහන්සියටත් පෙර අපි නොදන්න කරුණු විද්‍යාත්මකව හඳුනා දෙන මහාචාර්යතුමා ඇතුළු ඒ කණ්ඩායමට ස්තුති කරන්නත් අසංගත සහ සංජීව වාසුරේතු සියලු දෙනාටම මේ අපේ ප්‍රශංසාව හිමි කරන්න තමයි අතරම මම අද ප්‍රසන්න සහභාගී වෙන්නේ. ඒ වචන තුල මා හිතන්නේ ඒ සතුට දැනෙනවා. ඒ සතුටේ කොටස්කරුවන් තමයි ප්‍රේක්ෂකාගාරයේ ඉන්න තමුන්නාන්සේලා සියලු දෙනා. එhmenan තවත් බොහෝ දේවල් තියෙනවා මේ රසවත් වූ සාකච්ඡාව තුල රැඳී ඉන්න අපි විරාමයකට ගිහිල්ලා තවත් බොහෝ දේ කතා කරමු. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව රාවණා බොහොම සුවිශේෂ රාත්‍රියක් බවට අද පත්වෙනවා මේ වැඩසටහනේ අපි කතා බහ කරන කාරණා. විශේෂයෙන්ම මැදිරිය තුල හිටියට මටත් හිතෙන්නේ කොහේ හරි ගොවි බිමක කුඹුරක මේ ඉතිහාසයත් එක්ක බැඳුණු තැනක ඉන්නවා වගේ දැනෙනවා මේ කියන කාරණා එක්ක. විශේෂයෙන්ම මේ අට්ටාලේ අපේ කරපෙරු මැතිතුමා කිව්වා වගේ මේ අට්ටාලය හදලා දෙන්න කිසිම ලාභයක් ප්‍රයෝජනයක් නැතිව මේ කාලය වෙන් කර දීපු අපි හැමදාම කියනවා වගේ සියත මාධ්‍ය ජාලය Voice of Asia මාධ්‍ය ජාලයේ ගරු සභාපති රොෂාන්ත කාර්යපෙරු මැතිතුමන්ව ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඉන් පසු සිහිපත් කරන නම විශේෂයෙන් කියන්න අවශ්‍ය නැහැ. එතුමා මෙතන ඉන්නේ හින්දා. විශේෂයෙන්ම මේ ස්ථානයට පැමිණෙන ආරක්ෂක අංශයේ ඉඳලා අපිව පිරිසිදු කරලා අපිව මේ තැනට බොහොම ආදරෙන් ලෙන්ගතුකමින් පිළි අරගෙන අපිට තේක හදලා පිළිගන්වන කෙනාගේ දක්වා ඒ සියලු දෙනාම පුදුමාකාර ගෞරවයකින් භක්තියකින් මේ ඉතිහාසයත් එක්ක මැදිලා ඉන්නේ. එයයි මෙහි තියෙන විශේෂත්වය. මේ කවුරු හරි කියන හින්දා නෙවෙයි. මේ වෙනුවෙන් සියලු දෙනා සැදී පැහැදී ඉන්න තමුන්නාන්සලා මේ නරඹන්න සූදානම් වෙලා ඉන්නවා වගේ. ඉතින් සජීව බාලසූරිය මහත්මයා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය විශේෂයෙන්ම ඈත කෙළවරේ කඳු මුදුනක බොහොම සීතල සහිත දේශගුණයක් එක්ක වෙවුලමින් ගැහෙමින් මේ රාත්‍රියේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ කාර්ය මණ්ඩල. ඒ සියලු දෙනාට මේ ගෞරවය හිමි වෙන්න ඕනේ. සියලු දෙනා මේකේ කොටස්කරු. ඒ නිසා ඒ සියලු දෙනාගේ ශක්තිය, ධෛර්යය, දායකත්වය මත යන ගමනක් මේක. ඒ නිසා මේකට නොපෙනෙන සියලු ආශිර්වාද ලැබෙනවා. උදේ සූර්යාගේ අවදිවීමත් එක්ක මේ රාවණ පරම්පරාවේ සූර්යාගේ අවදිවීමත් එක්ක ලැබෙන ශක්තිය වගේ පෙනෙන නොපෙනෙන සියලු බලවේගවල ශක්තිය මෙතනට ඒක රාශී වෙලා තියෙනවා. ඒ හින්දාම තමයි කොයිතරම් අවුව වැස්ස වැටුණත් ඔබතුමත් අර ගිහිල්ලා මේ දේවල් කරන්නේ. මම මේ ආයි අවුව වැස්සට එන්නේ මොකද මේ අවුවේ වැස්සේ ඔබතුමා දන්නේ නැතුව ඇති නිෂ්පාදකතුමාට ලැබිලා තියෙන ඒවා දර්ශන සජීවී පටිගත කිරීම ලැබිලා තියෙන ඔබතුමාත් දන්නේ නැතුව. ඒ කාරණා එක්ක මේ දැන් අපි කියනෝනේ වැස්ස කාලේට වැඩ කරන්න බෑ කියලා. කම්මැලියට දිවස් තියනවා අද වහී යන්න බෑ කියලා. මේ ඔබ එහෙම නෑ. ඇත්තටම අපේ පාරම්පරික මේ ගැමියෝ නැත්තම් පැරැන්නෝ මේ දේශීය මිනිස්සු හෙළයෝ අවු වගේ වැස්සෙත් වැඩ කළා. ඒක තමයි අපේ මේ දැනුමේ තියෙන විශේෂත්වය. දැකත්තේ මේ මම කියන්නත් හිටිය සංක මේ දැන් අපේ කෘෂිකර්මය කියලා කිව්වහම අද අපිට ඒක මේ ඉගෙන ගන්න විෂයක් වගේ එකක් නේ.
නොයෙක් තැන්වල උගන්වනවා. එතකොට කෘෂිකර්මයේ රස්සාවල් තියෙනවා නේ. එතකොට දැන් අපි අවුරුදු දහස් ගණනක් තිස්සේ අපි මේ කෘෂි කර්මය කියන වචනයට වැඩිය හොඳයි මේ ගොවිතැන කියන වචනේ. මොකද කෘෂි නැතුව සමහරලාවට ඇහෙනවා කර්මය කියන එක විතරයි. ඔව්. ඒක දැන් කර්මයක් බවට පරිවර්තනය වෙනවා. මේ ගොවිකම, ගොවිතැන, ගොවිකම. ඒ කෘෂි කියන වචනේ ආවේ පාලි කසි කියන වචනේත් එක්කනේ කසීකාර කම්ම කියලා කිව්වේ කෘෂි කර්මය කියන එක. එතකොට කසීකාර ගම කියලා ඉස්සර ගම් තිබුණා කියන්නේ ගොවියෝ ජීවත් වෙන ගම්. ඒතර එහෙම හදාගත්ත අපි වචනයක්. එතකොට මේ ගොවිතැන ගොවිකම කියන එක අපි හිතාගෙන ඉන්නා ගොවිකම කිව්වහම ඒකට මේ ඉඩමක් ඕන, ඊට පස්සේ බීජ ඕන, ඊට පස්සේ ට්‍රැක්ටර් එකක් ඕන, ඊළඟට පෝර ඕන. මේක තමයි මේ කෘෂි කර්මය කියලා කියන අදහස. නමුත් ඇත්තෙන්ම අපි ඊටාම අතීතයට ගියාම මේ කන්දේගම මහත්තයා මේ පුනා කිව්වා වගේ කියනවා වගේ අපි ස්වභාව ධර්මයත් එක්ක තමයි ගනුදෙනු අරගෙන ගියේ. මේ ගොවිකම කියන එක ඒ කියන්නේ අපට ජීවත් වෙන්න අවශ්‍ය වෙන ස්වභාව ධර්මය අපට ලබා දෙන තෑග්ග. මේ ආහාරනේ අපි මේ අපේ මේ අස්ථි පංජර ලොකු වෙලා මේ මාංශ පේශීන් හැදිලා තියෙන්නේ මේ මහා ඕපපාතික විශ්ම කර්මයේ දෙයකින් නෙමෙයිනේ නේ. මේ පොළවේ සාරය උරාගෙන හැදෙන ඇට වර්ග, ගෙඩි වර්ග, අල වර්ග මේවයේ තියෙන සාරයෙන් මේ ශරීර ගොඩනැගිලා තියෙන්නේ. ඒතකොට අපි නොයෙකුත් දේවල් ජීවිතේ කරනවා තමයි. අවසානයේ බැලුවම මොකටද මේ කරන්නේ? අවසානයේ මේ ඊටාම කුඩා පරිමාවක් හැටියට තියෙන මේ ආමාශය පුරවා ගැනීමට තමයි ඉතින් මුල් කාලේ ඉඳලා කරේ. දැන් ඉතින් විවිධ විදිහේ අවශ්‍යතාවල් බෙදිලා ගිහිල්ලා තියෙනවා. ඔය කොයි දේ කළත් ඉතින් හාල් හුඬු භාගයක් කන්න බෑනේ අපිට නේද? අපි මේ ප්‍රමාණයනේ ආහාරයට ගන්නෙ. ඉතින් අපේ මිනිස්සු අපේ මුතුන් මිත්තෝ කල්පනා කරේ ඒ දේ. අපි ආහාරයට ගන්න ඉතා කුඩා ප්‍රමාණයක්. අපි නිෂ්පාදනය කරන්න ඕනේ කුඩා ප්‍රමාණය. ඒක අපි නිෂ්පාදනය කරන්න ඕන මේ ස්වභාව ධර්මයක් එක්ක. ඒකනේ අපි වැස්ස කියන්නේ අපිට මේ දේවාත්මයට නගපු එකක් නේ වැස්ස කියලා කියන්නේ. අපි පර්ජන්‍ය කියලා පෙරදිග සාහිත්‍යයේ තියෙන්නේ. මම හැම වෙලාවෙම කියන්නේ මේ අපේ සංස්කෘතිය කියන දේ සංස්කෘතික සිතිවිල්ලක්. සංස්කෘතිය කියලා කියන්නේ ක්‍රියාවක් නේ. දැන් ඒක අපිට මේ සමහර දේවල් තියෙනවා කන්දේගම මහත්තයා වෙන භාෂාවල් වලින් කියන්න බෑනේ. අපේ භාෂාවෙන් කියනවා. දැන් අපි කියනවා වැස්ස වහිනවා. දැන් ඉංග්‍රීසියෙන් කියන්න බෑනේ වැස්ස වහිනවා කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ it rains. it rains කියන්නේ වැස්ස වහිනවා කියන එක නෙමෙයිනේ. ඒතර අපිට වැස්ස වහිනවා. එයා ප්‍රාණවාචී. එයා වහිනවා. තාත්තා ගෙදර එනවා වගේ. ගෙදර එනවා වගේ. උක්තයක් සහ ආඛ්‍යාතයක් ක්‍රියාවක් තියෙනවා. වැස්ස වහිනවා. ඇයි අපි වැස්ස ගැන ස්වභාව ධර්මය ගැන එහෙම හිතුවේ? අවුව පායනවා. නේ? මේවා ඔක්කොම ප්‍රාණාර්ථයට දීලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ අපි ස්වභාව ධර්මයත් එක්ක ගනුදෙනු කළා. නේ? අපි ස්වභාව ධර්මයට ගරු කරා. නේ? අපි කවදාක්වත් අපේ වැඩිහිටියෝ වතුර පාරකට කෙල ගහන්න දෙනවද? වතුර පාරකට කුණු දාන්න දෙනවද? අද මේ මහා විශාල වාහන වලින් යන මහත්තුරු මේ වාහනේ වීදුරුව පාත් කරලා වතුර වලට දාන එක තවත් කමක් නැහැ. මහා පාර මැද්දේ කුණු බෑග් එක දාලා යනවා. ඒ තරමට අපි කෘත්‍රිම තත්වයට පත් වෙලා තියෙන මේ වගේ කෘත්‍රිමව හිතන ලෝකයක් තුල අපි අපේ සම්ප්‍රදායික ගොවි කම ගැන කතා කරන එකත් මහා අමුතු මේ හීනයක් වගේ දෙයක් මට නම් තේරෙන්නේ. මොකද අපි ගියාම අපි තේරෙන දැන් මම වෘත්තීය හැටියට මම කෘෂි මේ ගොවිතැන කරන කෙනෙක් නෙමෙයිනේ. මේ අපි ගොවිතැනට කැමති වුණාට ගොවිතැනට ආදරය කරාට අපි ගොවියෝ නෙමෙයිනේ. ඒ ගොවියෝ හදන දේ ආහාරයට ගන්න අය අපි. නමුත් මම දන්නේ අතීතය ගැන, පුරාවිද්‍යාව ගැන, ඒ ගැන. ඉතින් ඒව හොයාගෙන බලාගෙන එනකොට අපිට හරි ආඩම්බරයක් සහ හරි ලෙන්ගතු බවක් දැනෙනවා. මේ අපේ දේශීය මිනිස්සු මේ ස්වභාව ධර්මයත් එක්ක ප්‍රේම කරමින් ස්වභාව ධර්මයත් සමග සමාන්තරගත වෙමින් මේ ගොවිකම තමාගේ කැම ටික හදාගන්න කොයිතරම් සානුකම්පිත විදිහට උත්සාහ ගත්තද කියලා. දැන් මට කන්දේගම මහත්තයා එක සැරයක් මම ඔය මේ බලංගොඩ පැත්තේ ගල් ගුහාවක් හරන වෙලාවේ මට ඒ ගල් ගුහාවේ සාමාන්‍යයෙන් පොළොව මට්ටමේ ඉඳලා අඩි 2.5ක් විතර යට තිබිලා මේ වැලි ගලක් හම්බුණා. වැලි ගල් කියලා කියන්නේ සෑන්ඩ්ස්ටෝන් කියලා කියන්නේ වැලි ගලක්. ඒ වැලි ගල් මේ පැත්තේ තියෙන එකක් නෙමෙයි. පස්සේ මේ ළමෙක් මේ
ඒ ගල අරන් උඩින් තිබ්බා. පස්සේ මම මේ ඒක මොකද මේ ටිකක් අමුතුයි මේ ගල මෙතන තියෙන එක කියලා මම ඉතින් ගල පිහදාලා අනිත් පැත්ත පෙරලා බැලුවා. අනිත් පැත්ත පෙරලා බැලුවාම මේකේ තිත් වගේක් කොටලා තියෙනවා. ඒ තිත් ඔක්කොම ආවරණය කරන්න මෙහෙම රේඛාවකුත් කොටලා තියෙනවා. පස්සේ ඉතින් දැන් මේක වැදගත් දෙයක් මනුෂ්‍ය අතකින් කරපු වැදගත් දෙයක් කියලා තේරිච්ච නිසා මේක බොහොම පරිස්සමෙන් අරන් ආවා. අරන් ඇවිල්ලා ඉතින් ඊට පස්සේ ඒක තිබිච්ච මට්ටම කාල නිර්ණය කරාම ඒක ගියා අවුරුදු 5400ක පමණ පිටිපස්සේ කාලයකට. පස්සේ ඉතින් දැන් මේක මොකක්ද කියලා තේරුම් ගන්න ඒ වෙනකොටත් ඔය තිත් කොටපු ගල් ගැන මේ රටේ මතයක් තිබුණා. මේ පුරාණ කාලේ මිනිස්සු මේ කැකුණාට තලන්න තමයි මේක හැදුවේ කියලා. නමුත් මට ඊට වැඩිය කල්පනාවක් තිබුණා නෑ ඒක එහෙම වෙන්න බෑ මේක මෙතන මෙහෙම තියෙන්න බෑ මේ වැලි ගලේ තියලා කොටන්න බෑ වැලි ගල කැඩෙනවා. මේක වෙන හේතුවකට කියලා. පස්සේ අන්තිමට මේ ලෝකේ වෙනත් තැන්වල සිද්ධ වෙච්ච පුරාවිද්‍යා කැණීම් අරෝමය හොයාලා බලනකොට අපිට මට හොයාගන්න පුළුවන් වුණා විමර්ශන කීපයක් පරීක්ෂණ පත්‍රයක් කීපයක්ම මේවා ඊටාම පුරාණ කාලයක අහසේ තිබිච්ච තරු රටා ලකුණු කරපු දේවල්. පස්සේ අන්තිමට මේක හොයලා බැලුවම මේ බලංගොඩ මේ ලුණු ගල්ගේ කියන ගල්ගෙන් අපිට හම්බුනේ මේකේ තියෙනවා මේ තිත් 18ක් කොටලා 19ක්. ඊට පස්සේ මැද්දේ තියෙනවා ලොකු තිත් 3ක් මෙහෙම එක පේලියට. පස්සේ ඇත්තම බැලුවම මේ මොකක්ද තියෙන්නේ මේ දඩයක්කාරයා කියන තරු වලන්ද. එතකොට අද බලන්න ගිහිල්ලා අන්තර්ජාලයට මේකේ තියෙනවා දීප්තිමත් තාරකා 18ක් 19ක් අතර ප්‍රමාණය දීප්තිමත්ව පේනවා. ඒ තරු වලල්ලේ තව තරු තියෙනවා. එතකොට අපි අර කියන්නේ දඩයක්කරුවාගේ මේ පටියේ තියෙන බොත්තම් කියලා ප්‍රධාන අර මින්ටකා කියන තරු මේ තුන මේ එතකොට මේක කොටලා තියෙනවා. එතකොට ඇයි මේගොල්ලෝ මේක කෙටුවේ? ඊට පස්සේ මේ දඩයක්කාරය තරුවලල්ල ගැන ටිකක් හොයලා බැලුවම තාරකා විද්‍යාඥයෝ කියන දේවල් වුන් කියන්නේ මේ උත්තරාර්ධ ගෝලයේ නිරක්ෂයෙන් උඩ ඉන්න අයට මේ ග්‍රීෂ්ම ඍතුවේ සිතිජේ පේන හොඳම තරුවලල්ල තමයි දඩයක්කාරය. බොහොම පැහැදිලිව පේනවා. ඊට පස්සේ වස්සාන ඍතුව එනකොට මේ තරු එකින් එක නොපෙනී යනවා. ඒත් එහෙමනම් මොකටද මේ අය මේක මම ඕක කිව්වමක ඕක හම්බයක් ඕක එකයි තියෙන්නේ. ඊට පස්සේ අපි අවුරුද්දේ තව ගල් ගුහාවක් අනින වෙලාවේ ඒ જાතියෙම එකක් හම්බුණා. එතන මේ හැම ගල් ගුහාවකම අපි හාරපු ගල් ගුහා දෙකක මේ දේ තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ ග්‍රීෂ්ම ඍතුව හා වස්සාන ඍතුව වෙනස් වෙන හැටි දැනගත්තේ මේ අහසේ පේන තරු දිහා බලලා. මම කියන්න හදන ඉතා වැදගත් දෙයක්. අපි කන්දගම් මහත්තයා කිව්වා දැන් මේෂ රාශියේදී සිද්ධ වෙන දේ ඊළඟ රාශියේදී වෙන දේ සමහරවිට මොන පිස්සුද අපි හබල් ටෙලස්කෝප් වලින් දැන් අපි වැඩ කරන්නේ මොනවද රාශි ගැන කතා කරන්නේ යල් පැනපු කෝපිකාලේවා. හැබැයි මේ ශිෂ්ටාචාරයේ මේ සමාජයේ මේ තරම් දුරට ගෙනාවේ අපි නිරෝගී සමාජයක් හැටියට ඔය හබල් ටෙලස්කෝප් වලින් නෙමෙයි. අපි ගෙනාවේ අහස දිහා බලලා කුරුල්ලෝ කෑ ගහන හැටි බලලා ඒව දිහා බලලත් ලබාගත් දැනුමෙන් තමයි අත්දැකීමෙන් තමයි අපි මේ සමාජයේ මෙතර ඉදිරියට ගෙනාවේ. ඔය බටහිර ජාතීන් ඒගොල්ලන්ගේ බටහිර අධ්‍යාපනය මේ පෙරදිග රටවල් වලට ගෙනාවට පස්සේ අඳුන්වලා දුන්නා වචන දෙකක් නරක දෙකක්. එකක් තමයි ප්‍රිමිටිව් කියන වචනේ. ඒක ප්‍රාථමිකයි. ප්‍රිමිටිව්. අපි අහනවා මොකද්ද ප්‍රිමිටිව්? දැන් ඒගොල්ලෝ කිව්වා අප්‍රිකානු ජාතිකයෝ ප්‍රිමිටිව් ඇඳුම් අඳින්නේ නැහැ. ඒතකොට එහෙම ප්‍රිමිටිව් කියලා වචනේ හදපු අය සමරකේ කොහොමද ඉන්නේ? එතනේ සමහර අය උද්‍යානවල ඇඳුම් නැතුව. ඒ නිසා ප්‍රිමිටිව් කියන වචනේ සාපේක්ෂයි. ඒ නිසා අපි කාලේ හැටියට සරල දේවල් මිනිස්සු කළා. සහ ඒ දුක තාමත් ඉදිනවා සමහර සේල්ස් රෙප්ලා එහෙම ටයි දාගෙන මහ ගිනි අවුවේ මිනිස්සු දුක් විඳිනවා. ඔව්. ඉතින් මම කිව්වා වචන දෙකක් අඳුනා. ප්‍රිමිටිව්. අනිත් එක තමයි ෆෝක්ලෝර්. මේ ජනශ්‍රුතිය. ඒවා අවිද්‍යාත්මකයි. ඒවා පරීක්ෂා කරන්න බෑ. අපි සර්පවේද මහත්තයෙක් ගාවට ගියාම සර්පවේද මහත්තයා ප්‍රතිකාර කරන හැටි අපි මොකෝ මහ ලොකු ලැබ් එකක පරීක්ෂණ කරලා නෙමෙයිනේ ඒවා දීර්ඝ කාලීනව ආපු සම්ප්‍රදායික දැනුමනේ. මම මේ කියන්නේ විද්‍යාව අත්‍යවශ්‍යයි. විද්‍යාව අපිට ලෝකයේ අද පවතින මේ තියෙන ගැටලු निराකරණය කරගන්න විද්‍යාත්මකව ලෝකයේ තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි.
අපිට විද්‍යාව නැතුව ඉදිරියට යන්න බැරි තත්වයකට අදපත් වෙලා තියෙනවා. ඒක හේතුවක් නෙමෙයි මේ වගේ පුරාණ සමාජවල තියෙන සම්ප්‍රදායික දැනුම අව탁සේරු කරන්න. ඒ සම්ප්‍රදායික දැනුමෙන් අපිට ලබා ගන්න විශාල දැනුම් කොටසක් තියෙනවා. දැන් අපේ පුරාණ නම් ගත්තොත් කන්දගම් මහත්තයා කරේපුරු මහත්තයා අර කිරින්දේ ගලක තියෙන සෙල්ලිපියක් ලොකු සෙල්ලිපියක්. ඒ සෙල්ලිපියේ තියෙන එක වචනයක්. ඒ සෙල්ලිපිය පටන් ගන්නෙ අපරිමිත ලෝක ධාතුය බුද සමේ නැති අප්‍රමාණ ලෝක ධාතුවේ බුදුන් හා සමාන කෙනෙක් නැත. මේ වචනේ බලන්න පළවෙනි වචනේ අපරිමිත ලෝක ධාතුය අපරිමාණයි ලෝක ධාතුව. මෙහෙම කිව්වම තේරෙන්නේ නැහැ. හැබැයි ඉන්ෆිනිට් යුනිවර්ස් කිව්වොත් එහෙමනම් අපිට හරියට දෙනිලා තේරිලා එකන් දෙකක් මතයක්. එතකොට අපි අවුරුදු 1900කට කලින් කිරින්දේ ගලක ලිව්වා මේ විශ්වය අපරිමිතයි. ඒතර අද අපි කතා කරනවා හබල් ටෙලස්කෝප්, එක්ස්පෑන්ඩින් යුනිවර්ස්, ඉන්ෆිනිට් යුනිවර්ස්, බ්ලැක් හෝල්ස් ඒව ගැන කතා කරනවා. හැබැයි අපි අවුරුදු 1900කට කලින් අපි ගලක ලිව්වා මේ විශ්වය අපරිමිතයි කියලා. එහෙමනම් අහස දන්නේ නැත්තම්, තරු දන්නේ නැත්තම්, සූර්යග්‍රහණ දන්නේ නැත්තම් අපි කොහොමද මේ ඥානය නිෂ්පාදනය එහෙම වචනයක් භාෂාවට එන්නේ කොහොමද? ඒක පාවිච්චි කරන්නේ කොහොමද? අපේ බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගුණකඳ කියන්න කිව්වේ අපරිමිත ලෝක ධාතුවේ බුද්ධ සම නැති බුදුන් හා සමාන කෙනෙක් නැහැ කියන අදහස උත්පාදනය කරන්න ඕන් විශ්වය අපරිමිතයි කියලා කිව්වා. ඒ නිසා අද මේ කන්දගම් මහත්තයලා මහන්සි වෙලා කරන මේ දේශීය ගොවිතැන ඒ හැම දෙයක්ම නිෂ්පාදනය කරේ ට්‍රැක්ටර් එකයි පෝර බෑග් එකයි අරගෙන නෙමෙයි. ස්වභාව ධර්මයේ තියෙන සියලුම ගම්ම්‍යතාවන් තේරුම් අරගෙන ඉර පායන හැටි, හඳ මෝදු වෙන හැටි දැන් අපිට තිබුණේ චන්ද්‍රමාස ක්‍රමයනේ නේ. අපි චන්ද්‍රමාස ක්‍රමයටනේ ගණන් හැදුවේ. චන්ද්‍රයාගේ ගමනත් එක්කනේ. මම ඕන තරම් උදාහරණ පෙන්නනම් කරේපුරු මාත්‍යා මේ චන්ද්‍ර මාස ක්‍රමය අනුව අපි හදපු කැලෙන්ඩර් සලකුණු ගල්වල ලකුණු කරලා තියෙනවා. ඒව ගැන අපි සාකච්ඡාවට අරගෙන නෑ මේ පුරාවිද්‍යාවේ වුණත්. නමුත් ඒවා තියෙනවා. මම තියෙන තැන් වුණත් කියන්නම්. මම ඒ ගැන අධ්‍යයනය කරලා තියෙනවා. මම ඒ ගැන ප්‍රකාශයටපත් කරලා තියෙනවා ලිපියක්. මේ අපේ ලෝකයේ ඒව ගැන කෙරලා තියෙනවා. මේ කැලෙන්ඩර් ගැන ලූන කැලෙන්ඩර්ස් කියන ඒවා චන්ද්‍ර මාස ක්‍රමයට ගණනය කරන දින දර්ශන ඒවා අපි පාවිච්චි කළා. අපි කොහොමද අහස ගැන දන්නේ නැත්නම් මේ මම නෙමෙයි කියන්නේ. මේවා ගැන වැඩ කරපු විද්‍යාඥයෝ. අර මහාපාලී දානශාලාවේ බත්තුරුව ගාව හයි කරලා තිබිච්ච ඔරලෝසුව. ගල් පෝරුවක් හදලා මැද්දේ තිතක් තියෙනවා. හතර පැත්තේ මෙහෙම ඉරි ගහලා තියෙනවා. මැද කෝටුවක් හිටෙවම හේවණැල්ල ගමන් කරන ආකාරයෙන් දවල් 12 මධ්‍යහණය වෙන්නේ කොයි වෙලාවෙද කියලා දැනගන්නවා. ඉතින් මේ ගැන අධ්‍යයනය කරපු අය මේ ගැන කුඩා පොතක් ලියලා තිබුණා මෑත කාලයකදී එක්තරා විද්‍යාඥයෝ දෙන්නේ. ඒ අය පෙන්නලා දීලා තියෙන්නේ අහසේ තිබෙන ග්‍රහ වස්තු සහ සූර්යයා සහ අනිත් ග්‍රහ වස්තු වල ගමනය පිළිබඳ ඊටාම තියුණු අධ්‍යයනයකින් තොරව මෙවැනි දෙයක් කරන්න බෑ. නිවැරදිව මධ්‍යහණය තේරුම් ගන්න. එහෙමනම් අපි මේවා ඔක්කොම කළේ මේ ලෝකයේ ගැන තියෙන පුළුල් දැනුම නෙමෙයි, මේක සංවේදීතාව, හැඟීම, දැනීම. එකෙන් තමයි මේවා කළේ. මේවා හොයයි මේවා මේ අපේ මුතුන් මිත්තු මේවා කළේ මේ තමන්ගේ නමට අකුරු තුනක් එකතු කරගන්න නෙමෙයිනේ. මේ ස්වභාව ධර්මයත් එක්ක සමතුලිතව ජීවත් වෙලා වඩා තර්කානුකූල ක්‍රමය හදාගන්න. දැන් ඔය ඔබතුමා ඔය ලස්සන කතාවක්, බොහොම ආනන්ද ජනක කතාවක් ඔබ කිව්වා වගේම මතු කරා. මොකද මේ ඔරලෝසු තිබ්බේ නෑ ඒ කාලේ. දැන් මීට අවුරුදු 25කට 30කට කලින් හේන් ගොවිතැනක් කරනකොට අපි පවා ඔරලෝසු ජංගම දුරකථන අතේ නෑ. හෙවණැල්ල අනුව අපි වෙලාව කියනවා දැන් එහෙනම් කණ්ඩ ගියා නම් හරි දැන් ඉර අවරට යන්න පටන් අරන් තියෙන කියලා. මේ අද දරුවෙක්ගෙන් ඇහුවොත් වෙලාව ගියේද කියලා ජංගම දුරකථනයෙන් හරි අතේ තියෙන ඔරලෝසුවෙන් හරි ඇරෙන්න කියන්න දන්නේ නැහැ. ඒ වගේ තැනකින්ම පටන් ගමුද කන්දගම මහත්තයා? කතාවක් තිබුණ මිනිස්සු ගාව බලු අඩියට 60ක් වපුරන්න ඕන කියලා 60 වපුරනවා. මට මේක ජනප්‍රවාදයේ මිනිසුන්ගේ කතාවසේ තියලා මතුවෙනකොට මට හිතෙනවා අපේ ජාතිය කවදා හරි දවසක හාස්‍යයට ලක් වෙයිද කියලා. එහෙනම් මේ ගැන හොයන්න මම හිතුවා ඌව වෙල්ලස්සටම යන්න ඕන.
මම ඌවෙල්ලස්සට ගිහිල්ලා නාගල රජමහා විහාරයේ නායක හමුදුරුවොත් එක්කලා කතා කරලා ඒ පැත්තේ මිනිස්සු එහෙ නැවතිලා ඒ පැත්තේ මිනිස්සුන්ගෙන් මං අහනවා මෙහි ඉන්න වයසම මිනිහා කවුද? ඒගොල්ලෝ කියනවා බිබිලේ මුල්ලේ ඉන්නවා. බිබිලේ නෙමෙයි බිබිලේ මුල්ලේ ඉන්නවා එක්කෙනෙක්. එයා තමයි මෙහි ඉන්න වයසම මිනිසයා. දැන් මම ඒ මිනිසයාගේ ගෙදරට යනවා. බිබිලි මුල්ලට. බිබිලේ මුල්ල. අර මොරටුවේ තියෙන මොරටු මුල්ල. ඒ වගේ එතන බිබිලේ මුල්ලේ. එතන සෙනවිරත්න කියලා මම දන්න එක්කෙනෙක් හිටියා. අතන එයාගේ ගේ ගාවෙන් උට්ටහැරලා යනවා. මං ගිහින් යනකොට රැවුල් වවාගත්ත කෙට්ටු මං ගාව පොට ඡායාරූපේ තියෙනවා එයාගේ. මං එයාගෙන් ඇහුවේ මොකද්ද මේ බලු අඩියට 60ක් කියන කතන්දරේ? එයා කිව්වා අඩිය කියන්නේ අධිකෝදු අඩිය නෙමෙයි. අඩිය කියන්නේ පියවර. අඩිය තියලා යන්. අඩිය උසලා යන්. උත්සාහකත්වය කියනවා මේ අඩිය කියන්නේ පියවර. එහෙනම් බලු අඩිය කියන්නේ බලු පියවර. බල්ලා කකුල මාරු කරන දුර. ඒ කවයට 60ක් වැටෙන වැපිරීම බලු අඩියට 60ක් වැපෙන වෙන වැපිරීමයි. කවදා හරි මේවා විනාශ වෙලා ගියොත් මේ දැනුම කොහොමද අපි හාස්‍යයට ලක් වෙන්නේ නැද්ද? අධිකෝදුවක් කරගෙන කියයිද මේ අඩියට 60ක් දාන්නවා කියලා. ඔහු එහෙමත් කියලා මට කියනවා මහත්තයෝ යල් කන්නේ පඳුරු දාන්නේ නැහැ. පඳුරු දාන්නේ නැති හින්දා ගස් උස යනවා. උස යන හින්දා ගස් වැටෙනවා. ඒ හින්දා අපි වපුරන්න ඕනේ ඝනට. ඒක ක්‍රියා හේතු වෙන්නේ. ඔව්. ඒ හින්දා තමයි ඒ වී වල වර්ගය හැටියට 60000 වී නම් 60000 වී නම් වපුරන්නේ බලු අඩියට 60ක්. එක මහත්තයෝ අපි අහස ගැන හොඳ දැනුමක් තිබුණා. යල් කන්නේ අහස විශ්වාස කරන්න බෑ. ඒ හින්දා මේ වැපිරීම එක වැහි ඇල්ලකින් එක තැනකට යන්න පුළුවන්. ඒ හින්දා ඇනෙන්න ගහන්න ඕනේ. ඒ තමයි ගොනාගේ බඩට යටින් ගහන්න කිව්වා. හිතාගන්න මේ දැනුම ගොනාගේ බඩට යටින්. එහෙම කියලා ඔහු කියනවා මාස් කන්නේ අපිට සූර්යයා වැඩි සේවය කරනවා. එදා දාන්න ඕනේ වැඩි මාල් වෙයි. මාස් කන්නේ පඳුරු දානවා. ඒ හින්දා ගහ වැටෙන්නේ නැහැ. ඒ හින්දා වැඩිමාල් වී අපි වපුරන්න ඕනේ. ඒක වපුරන්න ඕනේ මාවී නම් වපුරන්නේ. බලු අඩියට 65ක්. ගොනාගේ කොන්දට උඩින් ගහන්න ඕන කියලා කිව්වා. මේ දැනුම ඉස්සරහා වසි වෙච්ච මං ඇහුවා ওই ප්‍රශ්නේ. මේ අපි එයා කියලා කිව්වා පියවර මැනලා තමයි අපි වෙලාව හදාගන්නේ. ළමයේ හම්බුනම තාත්තගේ රාජකාරිය තමයි පියවරමයිනේ. හෙවණැල්ල මනින්න ඕනේ. එයාගේ හෙවණැල්ල. එනමක තාත්තමයි සාමාන්‍යයෙන් කරන්නේ. අපුරු කතාවකුත් කවියකුත් කිව්වා. එක තාත්තා කෙනෙක් බලා ඉන්නවා ළමයා හම්බෙනකම්. ළමයා හම්බෙන පාටක් නැහැ. හැබැයි දැන් මල් කපන වෙලාවත් ඇවිල්ලා කිතුල් මල කපන්න ඕනේ. කිතුල් මල කපන එක වෙලාවට කැපුවේ නැත්නම් තෙලිජ්ජ අඩු වෙනවා. ඒකට පුරුදු වෙච්ච වෙලාවක් තියෙනවා. ඒ හින්දා ඒ වෙලාවට නගින්න ඕනේ. මල් කපනවා නම් පිහියක් තියෙනවා. පිහිය ගාන්න ඕනෙත් එකම මිනිහයි. එක එක එන මුහත තිබ්බත් මල හවුත් වෙනවා. එහෙනම් මල් කපන පිහිය කාටවත් දෙන්නේ නැහැ. එයා තේමයි කලාවක්. කලාව. ඒක කිතුල් මල පදම් වෙලා තිබ්බොත් මොනම හේතුවක් ගෙදර යන්නෙත් නැහැ. එයා ගමන් බිම නවත්තනවා අර මල හවුත් වෙනවා. මම හොඳින් දන්න එකක් ඔය. අනිත් කිතුල් මලක් වපුරා මල තියන් බේත් තියන්නේ මහා විද්‍යාවකට. ඒ විද්‍යාව ගැඹුරු විද්‍යාවක්. පෘථිවි ආනතියට ඇලවෙලා අනතියට ඇලවෙලා තමයි මේ වැඩේ කරන්නේ. ඒ හින්දා තමයි එක්වැනි තුන්වැනි විෂය නොගන්නේ. හඳ දිහා හොඳට බලලා එක්වැනි තුන්වැනි විෂය නොගන්නේ. පළවෙනි විෂයනියයි තුන්වැනි විෂයනියයි අතරින්න ඕනේ. ඒක හදේ තත්ත්වයන් දෙක. තුන්වැනි දිනයක් සරි කරගන්නේ. සඳුදා නෙමෙයි අඟහරුවාදා නෙමෙයි බදාදා. ඉර දිහා බලලා. කොහුපුරුකේ මල බේත් තබන්නේ. කිතුල් මලේ කොහුපුරුක කියන්නේ ඝනකම කොටස. මේ අතට කෙලින්ම බෑ. හරන්නේ ඒක අංශක 23 මාට ඇලේට කොහුපුරුක කියන්නේ පෘථිවි ආනතිය. එහෙම බේත් දිහා ගත්තොත් කිතුල් මල බඩහැලයාගේ කල ඔක්කොම ගන්නෙ. බඩහැලයක් කොච්චර කල හැදුවත් මදිය තරම් තෙලිජ්ජ වැටෙනවා. ඒ හින්දා මෙවැනි විදිහකට මේ ශාස්ත්‍රය එතන ගරු කරලා කරන මිනිස්සු කිතුල් මල ළමයා හම්බ වෙනවට වැඩිය කිතුල් මල වෙලාවට කපන එක වැදගත්. ඒ හින්දා යා නගිනවා කිතුල් ගහට. මොන්න ළමයා හම්බ වෙනවා. ඇහෙනවා. දැන් තාත්තගේ රාජකාරිය කරන්න ඕනේ.
පියවර මනින්න. හැබැයි කිතුල් අත්ත උඩ හේව නැල්ල වෙලා තිබ්බා. එයාගේ කිතුල් අත්ත දිගේ මෙන්න කිතුල් ගහ පල්ලේ වැටුණා. ගංගුල ප්‍රීතියට දුකට කවි කියනවා. මිනිහෙක් මරනහම කවි කොල්ල ගහනවා. පුංචි කාලේ මමත් කවි කොල්ල කියවලා තියෙනවා. ඔව්. මෙතනත් කවියක් හදනවා. මොකද්ද? ඇතුල් පැත්ත පිට පැත්ත නොදන්නා කිතුල් අත්ත මත පියවර මැන්නා. උකුල්ලකට උගේ එළියට පැන්නා. එහෙව් එකක් දනමුතු දෙන්න. එහෙම මොනේ මිනිහගේ දනමුතුකම් අවශ්‍ය නැහැ කියන එක ජනවහරට එන්නේ මෙන්න මේකෙන්. මම දැන් කියන්න ගියේ අඩි පියවර කියන කතන්දර. ඊට පස්සේ මම ඇහුවා එයා ඒ කතාව කිව්වා. එයාගෙන් මම ඇහුවා දැන් හරි. මේක රැයක ළමෙක් හම්බුනොත් කොහොමද පියවර මනින්නේ? හේව නැල්ල නෑනේ. අතෝ පිළිකන්නේ තියෙන මේ කෙහෙල් ගහක් කපනවා. උදේ බලනවා ගිහිල්ලා පුරු කීයක් ඇදිලා තියෙනවා. ආපස්සට ගිහින් වෙලාව හදා ගන්නවා. මෙවැනි සාත්‍රයක් මේ රටේ නැති වෙලා යනවා. අපේ ඇස් ඉස්සරහා. ඇස් ඉස්සරහා. මම ඊළඟට ඇහුවා මම මේ ප්‍රශ්න අහන මිනිහේ. ඇයි පිළිකන්නින් කපන්නේ? මහත්තයෝ ළමයෙක් හම්බුනහපුවම පුළුවන් ඔය කිලිමාලේ ලෙඩේට මේ කියන්නේ ඒක රහතෙන් තියෙන ඒවා අහු වෙන දෙන්න මතුරන්න පුළුවන්. ඒකයි පිළිකන්නින් කපන්නේ. මන් දන්නේ මට හිතා ගන්න බෑ තමුනාසේගේ ප්‍රශ්නෙට මම කොහොමද මේ වෙලාව ගැන මම උත්තර දෙන්නේ කියලා. වෙලාව හොයාගන්න ක්‍රමවේද අපේ මිනිස්සු ගාව කොයි තරම් තිබුණාද? ඒවා උඩ තමයි නිවැරදි වෙලාව ඒ මිනිස්සු හරියටම සටහන් කරගත්තේ. නැත්නම් මේ අතේ ඔරලෝසු නෙමෙයි. ඒ හින්දා ඔවුන් ඒ වෙලාව එක එක ග්‍රහලෝක වලට බෙදනවා. ඒ ග්‍රහලෝකයට අයිති වෙලාව තමයි ඔවුන් පාවිච්චි කරන්නේ. ඕකට අද කාලේ කියන්නේ හෝරාව. එතකොට මේ හෝරාව හරියට හඳුනගෙන හිටියව. පළවෙනි හෝරාව අයිති ඒ දවස් අයිති එක්කෙනාට. උදාහරණයක් ඉදිරියදා දවසක් නම් පළවෙනි හෝරාව රවිටයි අයිති. සූර්යයාට. දෙවෙනි හෝරාව අඟහරුට නෙමෙයි. ඒකයි පුදුමේ. ආපස්සට යන්නේ. දෙවෙනි හෝරාව ඉරිදා නෙමෙයි දවසක් කර දවසක් පස්සට. පළවෙනි හෝර සඳුදා නම් පළවෙනි හෝරාව සඳුට. දෙවෙනි හෝරාව සනිට. තුන්වෙනි හෝරාව දවස් සිකුරාදාටලා බ්‍රහස්පතිට. මෙහෙම කරකිලා තමයි මේ හෝරා ඒ හෝරාවල් වල ගතිගුණ වුන් දැන හිටියා. අහවල් හෝරාව අහවල් එකටයි හොඳ. ස්ථිර වැඩ කරන්න ගන්නකොට සනි හෝරාව. සනි හෝරාවෙන් එකක් හදා ගන්නවා. ස්ථිර වැඩක් මහාන කරන්න. වාගේ දේවල් වලට ගත්තා. ගස් වර්ධනය කර ගන්න ඕන වේගෙන් සිකුරෝ මේ චන්ද්‍ර හෝරාව ජලයට යදිපති ඒ වෙලාව. ගහ වේගෙන් වැඩෙනවා. ටිකක් ගෙඩි ගොඩක් ගන්න නම් සිකුරු හෝරාව. ගහ පළල් කර ගන්න ඕන නම් බ්‍රහස්පතිගේ හෝරාව. මන් දන්නේ නැහැ. මට තියෙන්නේ කියන්න විතරයි. පරීක්ෂණ කිරීම තමුනාසලක දෙයක්. හදනවා ගොවිපළ මන් දැන්. එනවා මගේ නිල නිවාසයක් හදා ගන්නවා. වැලි අරන් ගිහිල්ලා විනාශ කරපු පරිසරයක් කාන්තාරයක්. හැබැයි තව අවුරුදු 3යි. අවුරුදු 3ක් කරනකොට උස නැති අඹ ගස් වල ගෙඩි බිම ගෑවෙන මට්ටමට සියලු අඹ ටික මේ මක්කර ප්‍රදේශය තුල මං හදනවා. මේ දේශීය ඥානයට පණ දෙන්න සහ දේශීය ඥානය අවිශ්වාස කරන මිනිසුන්ට අතුල් පහරක් ඇදියට. ඒ සාක්ෂි අපි ගාව තියෙනවා. පියවරෙන් පුරන් වෙච්ච කැලේට ගියපු ඉඩමයි මේ පුරන් කුඹුර අස්වද්දලා ඊට පස්සේ නිර්මාණය කරන ගොවිපළයි අපිට පෙන්වන්න අපි ගාව සියලු තොරතුරු තියෙනවා. පොළොවින් ගුවනින් සියලු තොරතුරුත් එක්ක. මම හිතන්නේ ඒ සියලු තොරතුරු ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ මැදිරියට සීමා වෙලා හිටපු අපිට ප්‍රේක්ෂකාගාරයේ විශාල පිටසකගේ උනන්දුවක් තිබුණා. ඇයි යන්නේ නැත්තේ ශේත්‍රයට කියලා මහාචාර්යතුමාගේ වචනෙන් කියනවනම් ඇයි ශේත්‍රයට යන්නේ නැති කියලා. ඒ ශේත්‍රයට යන්න කියන පණිවිඩය නිකුත් කරන්නේ ප්‍රියන්ත කාර්යපෙරුම මහත්මයා. අපිට තව බොහෝ තැන් යන්න තියෙනවා. මේ කුණ්ඩවාරිය නිසා අපිට යන්න බැරුව ගියා. කන්දගම මහත්මයාගේ වචනෙන් කියනවනම් කොහොමත් අපි තව නොබෝ දිනකින් පස්සේ ආයිත් ශේත්‍රයට යනවා. විශේෂම මහාචාර්යතුමා ගියපු තැන් අපිට යන්න තියෙනවා. මම හිතන්නේ ඒ ගැන ඔබතුමාට බොහෝ දේවල් කියන්න තියෙනවා කාර්යපෙරුම මහත්මයා. මම හිතන්නේ ඔබ කණ්ඩායම කරපු හොඳම දේ තමයි ඒ ශේෂ්ත්‍රයට ගිය එක. විශේෂයෙන් මානව විමලරත්න හාමුදුරුවෝ මේ අවස්ථාවේදී නායක හාමුදුරුවෝ තමන්ම ගෞරවයෙන් මතක් කරන්න අවශ්‍යයි. මොකද උන්වහන්සේගේ මඟ පෙන්වීම වගේම ඒ මෑනියෝගේ මඟ පෙන්වීම ඉතාමත්ම
දුර්ලභ දෙයක්. ඒකට හේතුව තමයි ඔවුන් මේ වර්ග පූර්ණිකාව සහ රාවණා කතාවට කෙලින්ම සම්බන්ධ යක්ෂ මාපක ප්‍රජාවගෙන් පැවතගෙන එන ඒ සියලුම සුදුසුකම් සහිත කණ්ඩායමක් මානය වගේ ගමක තවදුරටත් ඒ වගේ යහපත් මනුෂ්‍යයන් දැනටත් ජීවත් වෙලා ඉන්න එක අපේ ජාතියේ වාසනාවක්. මම හිතන්නේ මේ මානයවට ගිහිල්ලා සියලු දෙනා ඒ කරපු වික්‍රමයේ අත් වශයෙන්ම මමත් සම්බන්ධ වුණා එක දවසක්. නමුත් ඒ විෂකුම්මන චෛත්‍ය නැගලා ඒ සංස්කරණ කටයුතු අපේ රාජ් සොමදේ මහත්මයාටත් ආරාධනා කරගෙන පුදා විද්‍යාව සම්බන්ධ කරගෙන සංස්කරණ කටයුතු අපි මැදිහත් වෙලා කරන්න පුළුවන් නම් ඉතා ඉක්මනින් මම හිතන්නේ ඒක තමයි අපිට ඉක්මනටම කරන්න පුළුවන් සත්කාරය. ඊට අමතරව අපිට මේ ඒ මානය මැදින් වැටලා තියෙන ඒ කරුණාකර මාවත විවෘත කරගෙන විශේෂයෙන්ම ඊළඟට තියෙන කඳු ගැටේ තමයි රිටිගල ගැනත් අපි ලොකු පර්යේෂණයක් කරන්න ඉතුරු වෙලා තිබෙනවා. ඒ රිටිගල හරහා මේ මයංගනේ දක්වා වැටලා තියෙන මේ පරණ මාර්ගය සොයාගෙන විශේෂයෙන්ම අපේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කර සියලු අවස්ථාවන්වලදී වැඩ සිටපු සියලුම තැන් ගැන කිසියම් වූ අධ්‍යයනයක් කරලා අපිට පුළුවන් වෙයි තව හුඟක් පූජනීය ස්ථාන අපි සොරස්ම ස්ථානයක් ගැන දැනට කතා කරන්නේ. සොරස්ම ස්ථානයේ එහා ගිය ස්ථාන අපිට ජනතාවට වැඳ පුදා ගැනීමට තත්ත්ව අවස්ථාව ලබා දෙන්න පුළුවන් වෙයි. මෙතන ඒක වෙන්න ඕනේ අපේ ඊළඟ ආධ්‍යාත්මික බලාපොරොත්තු. ඒකට හේතුව තමයි මම දකින ලොකුම බලය තමයි ආධ්‍යාත්මික බලය. ලෝකේ මොනතරම් බලවත්ුයි කියන කොටස් හිටියත් ඒක මේ හැම වෙලේම අපි කියනවා බටහිර කියලා. බටහිර වෙන්න පුළුවන්, නැගෙනහිර වෙන්න පුළුවන්, උතුරේ වෙන්න පුළුවන්. ඒ ඕනම ජාතියකට එක සමානව අපිට හිතගෙන ආධ්‍යාත්මික බලයක් වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් ජාතියක් මේ අවට පරිසරයේ ඉන්නවා නම් ඒ අපේ ජාතිය, මෙහෙළ ජාතිය. ඉතින් අපි S2 විවෘත කරගෙන කරන දෙයට වඩා S පියාගෙන කරන්න පුළුවන් දේවල් බොහොමයක් තියෙනවා. අපි ඒක භාවනාව කියලා සමහරුන්ට හිතන්න පුළුවන් නෑ. මම හිතන්නේ ඊට එහා ගිය හුඟක් දේවල් දකින්න පුළුවන් සුපේක්ෂාකාමී භික්ෂුන් වහන්සේලා අමතරව ගිහි ජනතාවත් මේ ලංකාව පුරාවට ඉන්නවා. ඉතින් ඒකේ අපිට තියෙන ලොකුම ජයග්‍රහණය තමයි අපිට මේ වගේ බලවත් ජාතීන් සමග එකතු වෙලා වැඩ කටයුතු කරන්න ඉස්සරහට අවස්ථාවක් ලැබෙයි. අපේ රටේ හිටපු පැරැන්නෝ පිටසක්වල ජීවීන් එක්කත් ගනුදෙනු කරපු බව රහසක් නෙවෙයිනේ. මෙතුමා මේ මොහොත කලින් කතා කරපු අර අභ්‍යවකාශ විද්‍යාව සහ තාරකා විද්‍යාව ගැන කියනකොට මට ඇත්තටම හරිම මේ පරණ මතකයට ආවද සීගිරි ගල ගැන. මේ පිටිපස්සින සීගිරි ගලට එහා පැත්තේ තියෙන ඒ පිදුරංගල ගැන අපි හරි හමං විමර්ශනයක් කරලා නැහැ. බැලුවම මේක ලොකු සැටලයිට් ඩිෂ් එකක් වගේ ගල් තලාවක් විශ්වයත් එක්ක ගනුදෙනු කරපු ඒ ඇලයට කැපිලා තියෙන ගල ගැන අපිට බැරිලා තියෙනවා හරි විස්තරයක් හොයාගන්න. පැහැදිලිවම මේක අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් වගේ තමයි පේන්නේ. ඉතින් එතකොට අපි අභ්‍යවකාශයේ අපි තාරකා දොරටු ගැන කතා කරනවා. අභ්‍යවකාශයේ වෙනස් ග්‍රහලෝකත් එක්ක කිලින්ම ගනුදෙනු කරපුවා අපි කතා කරනවා. නමුත් අපිට ඉතාම නුදුරු අනාගතයේදී අපිට ඒ පිළිබඳව සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන ජනතාවට ලැබෙයි. මොකද රාවණ යුගයේදී ඒ රාවණ පරපුරේ සියලුම ඍෂිවරුන් සහ රාවණ රජතුමා පිටරට සක්වල ජීවීන් සමග කිසියම් වූ ඉතාමත් සමීප සම්බන්ධයක් තිබුණ බව ඉතාමත් පැහැදිලි. එතකොට අපි වේරම්බ වාතය ගැන කතා කරුවා. මෙතනම කතා කරපු හුඟක් සම්ප්‍රදායකයෝ මේ අඩි 30000 කුඩින් ගුවන් යානයන්නේ ඇයි, ඊට පස්සේ කිලෝමීටර් 36000 කුඩින් චන්ද්‍රිකා පිටවල තියන්නේ ඇයි, ඊට පස්සේ අපි ගුවන් යාන තාක්ෂණය රසදිය ගැන අපි කම්ද්‍රව්‍යයක් ගැන විතරයි කතා කරුවේ. ඒත් න්‍යෂ්ටික බලය ගැන එහෙම නැත්නම් පරමාණු බලයෙන් කරන්න පුළුවන් වැඩ ගැන හුඟක් දේවල් ගැන ලංකාව පර්යේෂණ මධ්‍යස්ථානයක් හැටියටත් අනාගතයේ ලෝකේ පර්යේෂණය පිළිබඳව සියලු විද්වත් එක්රැස් වෙන මධ්‍යස්ථානයක් විදිහට අපිට නිර්මාණය කරන්න පුළුවන් තැනක් මේක. ඊළඟට තමයි මම කියන්න කැමති දැනටත් මේ නූතන ගොවිතැන ගැන පොඩ්ඩක් මම සඳහන් කරන්න ඕනේ කියලා කියපු නිසා මම පොඩි විමර්ශනයක් කරලා බලපුවාම දැනටත් ජනගහණයෙන් වැඩ කරන්න පුළුවන් ජනගහණයෙන් 140 33ක් විතර තාමත් ගොවිතැනේ තමයි නෙල්ලා. එතකොට හිතන්නකෝ වසර 2500ක් ගැන සාමාන්‍යයෙන් කතා කරන්නේ. නමුත් අපි මේ කතා කරන ඉතිහාසයේ
අවසර 5000කට එහා ඉඳලාම ගොවිතැනේ හිටපු ජන සමාජයක් මෙච්චර නූතන ව්‍යුතාතික ක්‍රමයකට ඇවිල්ලා තිබෙද්දිත් 140ක් පමණ වැඩ කරන ජනතාව ගොවිතැනත් එක්ක සම්බන්ධයි. එතකොට හෙක්ටයාර් වලින් හොයලා බලපුවාම 7 ලක්ෂයක් විතර හෙක්ටයාර් දැන්ට වගා බිම් තියෙනවා. ඒ එක්කම එකෙන් 10%ක් විතර 70000ක් විතර හෙක්ටයාර් පුරන් කුඹුරු කියලා කියන මේ බැරන් ලෑන්ඩ් සෙටින් අර මේ වගා කරලා අතෑරලා දාපු ඉදනුත් තියෙනවා. එතකොට මේ තියෙන ප්‍රශ්නේ තමයි මේ 140ක් විතර ජන සමාජය එකතු වෙලා කරන්නා වූ මේ වගා මේ ගොවිතැන් කටයුතු වලට එම දල දේශීය නිෂ්පාදනයේට 8%ක විතර ඉතාමත් 10%ට අඩු ඉතාමත්ම සුළු දායකත්වයක් තමයි තියෙන රුපියල් 7 වලින් ගත්තාම. ඉතින් ඒක අර 140ක් විතර ඒකෙන් යැපෙන අයට යැපෙන්න දැන් මේ ව්‍යුතාතික තුලින් ගැටලුවක් තියෙනවා. ඒක නිසා තමයි මම හිතන්නේ මෙතුමාලා මේ කරන්න හදන මේ හෙළ ගොවිතැන තුලින් මේ හෙළ භෝග වගාවෙන් අපි ඉස්සර කියනවනේ මේ කාබනික ආහාර කියලා ඕගනික් ෆුඩ්ස් කියලා ලෝකේ පුදුමාකාර ඉල්ලීමක් තියෙනවා මේ වසවිස නැතුව වවන දේවල් වලට කැමති ගාණක් ගෙවලා ගන්න මිනිස්සු බලාගෙන ඉන්නේ. ලංකාවෙත් ඒක එහෙම තමයි තත්ත්වය. නමුත් අපේ අයට අවශ්‍ය ආහාර ටික සනීපාක්ෂව නිපදවන ගමන් මේකට වැඩි මිලක් සහ GDP දළදේශීය නිෂ්පාදනයේ මීට වඩා 8% අඩු ගන්න 18%ක් දක්වාවත් ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒ පිළිබඳව මම හිතන්නේ කිසිම කෙනෙක් කල්පනා කරලා දිනවා කියලා විද්‍යානුකූලව. නමුත් මම හිතනවා මේ අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ පරිසරහන තුලින් රටට ආදරය කරන අයට විශේෂයෙන් මේ කන්දිගම මහත්තයා කරන දේ කරන්න. ඒ කියන්නේ අක්කර 50ක 100ක ගොවිපලක් නඩත්තු කරන්න පුළුවන් ව්‍යාපාරික ප්‍රජාව ඕන තරම් ඉන්නවා ලංකාවේ. ලංකාවෙන් පිට ඉන්න මේ රටට ආදරය කරන අයත් ඉන්නවා. ඒකට ඒ අයට අපි ආරාධනා කරන්න ඕනේ මේ භූමියට ඇවිල්ලා මේ භූමියේ තියෙන මේ වගා කළ හැකි ඉඩම් තෝරගෙන එයින් අපනයනය කරන ගමන්ම තමුන්ට ආදායම් මාර්ගයක් සොයාගෙන අපේ රටට හොඳ භෝග වගාවක් ලබා දීලා ඉතාමත්ම හොඳ තත්ත්වයේ ගොවිතැනක් ගොවිකම උරුම කරගත් ජාතියක් හැටියට ඒ ගොවිතැනට දායකත්වය ලබා දෙන්න. මම මේකට උදාහරණයක් සපයනවා නම් ඔබ දන්නවා ඊශ්‍රායල වගේ රටක් තියෙන්නේ මේ මහා මැද පෙරදිග මැද මේ වතුර මේ වැව් තටාංග තියෙන තරම් නෙවෙයි. නමුත් ඔවුන් යුදෙව් ජාතිකයෝ වුණාට ඉතාමත් හොඳ ආදර්ශයක් මේ ගොවිතැන තුලින් ලෝකෙට සපයලා තියෙනවා. ඉතින් අපේ නෑදෑකමකුත් තියෙනවා කියලා අපි කතා වෙලා තියෙනවා. නමුත් අපි මේ නෑදෑකම් තියෙනවද කියලා හොයා බලන්න ඕන හොඳ කාලයක්. නමුත් එකක් නම් මට විශ්වාසයි මේ ගොවිතැනවල වුන් දක්වන ශූරත්වය සහ දක්ෂතාවය තුළ කිසියම් ජානමය සම්බන්ධයක් තියෙන්නත් ඉඩ තියෙනවා. මොකද ඒ වගේ කර්කශ භූමියකත් ඒ තරම් හොඳට කෘෂිකර්මයක් සිදු කරන්න පුළුවන් නම් මේ කන්දගම මහත්තයා කියනවා වගේ මේ යම්කිසි අපිට පුළුවන් වෙන්න ඕනේ යම්කිසි ස්වභාවික රහස් ටිකක් හොයාගෙන ඵලදාව වැඩි ඒ වගේම ගුණයෙන් වැඩි. අපි කියනවානේ ගුණ නැන බැලින් පුතුමේ ඉතාගරු කියලා ඥානයට ඉස්සලා තියෙන ගුණය. එතකොට අපේ රටේ හැදෙන අන්නසිකිරිය රහයි කියනවා ඇරුණට අපේ රටේ බැවෙන හාල් ටික තමයි හොඳම හාල් කියලා කියන තත්ත්වයට අපිට වැරුණානේ. අපිට යුරෝපියන් සම්බන්ධන තේ හොඳයි. තේ අපේ තේ හොඳයි තමයි. ඒක අපි ආරම්භ කරමු. නමුත් ඒට එහාගේ භෝගයක් ගැන අපිට කතා කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒක එහෙමනම් ලෝකේ තියෙන හොඳම හාල් ගුණයෙන් වැඩි අපේ තමයි. ලෝකේ හැදෙන හොඳම භෝග අපේ තමයි කියන මොකක් හරි ක්‍රමවේදයකට අපිට එන්න සිද්ධ වෙනවා. මොකද මේ රාවණා ඉතිහාසයත් එක්ක බැඳුණු ප්‍රායෝගික වැඩසටහනක් මම හිතන්නේ දැන් අවශ්‍ය වෙලා තියෙන කාලයක්. මිනිස්සු හිතනවා ඉතිහාසය ගැන ඉගෙන ගන්න හරි කම්මැලි. ඔය පොතක ලියලා තියෙන දෙකම අපි මොකටද අලුතෙන් මොනවාරි හොයාගන්නේ කියලා හිතන මිනිස්සු කොටසකුත් ඉන්නවනේ. එතකොට මෙතුමා කිව්වා හරියටම හරි මේ කෘෂි කර්මය කියන වචනේ අපි ඇග්‍රිකල්චර් කියන කල්චර් එක අපි අයින් කරගන්න ඕනේ. අයින් කරන්නේ අපේ ඇඟේ ලේවල දුවන දෙයක් තමයි මේ ගොවිකම කියලා කියන දේ. ඉතින් ඒ දේ පාසල් ශිෂ්‍යයෝ සියලු දෙනාටම ඒ පිළිබඳව අවබෝධය ලබා දෙන්න ඕනේ. මම මේ පිළිබඳව පොඩි රිසර්ච් එකක් කරන්න කියලා කිව්වොත් මම අහපු ප්‍රශ්න කිහිපයක් තිබුණා. ලංකාවේ වැව් කීයක් තියෙනවද? කෙලින් උත්තරයක් එකපාරට දෙන්න කවුරුත් දන්නේ නැහැ. ලංකාවේ අලුත් මේ යෝධ ව්‍යාපාර මහවැලි ව්‍යාපාරය එහෙම නැත්නම් මොරගහ කන්ද ඒවා ගැන දන්නවා ටිකක්. ඊට කලින් ඊට පස්සේ එතකොට මේ බ්‍රිතාන්‍ය කාලේ වැව් බැන්දද වැව් කැඩුවද? වැව් කැඩුවා කියලා දන්නවා කීයක් කැඩුවද? අපි දන්නේ නැහැ. ඊට පස්සේ එතකොට භෝග වගාව අපි අඳුන දෙනකොට එතකොට අපේ මේ තේ හිටවපු තැන්වල තිබිච්ච වගාව මොකද්ද?
දන්නේ නැහැ. ඊට පස්සේ රබර් වතු වලට කලින් අපි හිතවල තිබෙන මොනවද කියලා බැලුවද අපි දන්නේ නැහැ. ඊට පස්සේ අපි දැනගන්න ඕනකමක් තියෙනවද නැහැ. එහෙම ඕනකමකුත් අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අපි ඉතින් තේපොල් රබර් අපනයනය කෙරුවා. අපේ තේ තමයි හොඳම තේ. හාල් ඉතින් අපි වගා කරනවා. ඊට පස්සේ බැලුවා යල කන්නේ සහ මේ මහ කන්නේ කොච්චර අපි මේ සපයා ගන්නවද කියලා. ඉතින් මිලියන 5ක් විතර මිලියන 3යි අනිත් එකේ මිලියන 1යි හැම වෙලේම තොර වී වගාව කිව්වහම වී ගොවියාට වී විකුණ ගන්න බැරි කතා ඊට පස්සේ හාල් ගණන් යන කතා හැම වෙලේම දුක කතාවක් තමයි අපිට මාධ්‍ය තුලින් ඇහෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ වගේ රටක ඒක වහාම නතර විය යුතුයි. අපි අභිමානවත් ජාතියක් හැටියට මම හිතන්නේ අපිට ලොකු වගකීමක් තියෙන මේ විද්වත් දෙපළ කිව්වා වගේ අපේ අනන්‍යතාවය මේ හදාගන්න කෑම ටික කිව්වනේ කිලෝග්‍රෑම් 92ක් විතර එක්කනේ වසරකට පාවිච්චි කරනවා කියලා තියෙනවා. මම දැක්ක මේ ගණන් හදලා තියෙනවා. එහෙම නෙමෙයි. ඒ ප්‍රමාණය අඩු වුණාට කමක් නැහැ. හැබැයි ගුණාත්මක දෙයක් අනුභව කරන්නත් ඒ ගුණාත්මක දෙයට ගරු කරන්නත් ඒ ගුණාත්මක දේ ලැබෙන සම්පූර්ණයෙන්ම එන ජල ධාරාවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ භූමිය වෙන්න පුළුවන්. ඒ භූමිය ආරක්ෂා කරගන්නත් ජනතාවගේ මම හිතන්නේ අපි සියලු දෙනා මහ ජනතාවනේ අපි මේ වෙනුවෙන් කැප වෙනවා. අපි ඒක රජයකට හෝ එහෙම නැත්නම් වෙන කිසි බලාධිකාරියට බාර දිය යුතු නැති දෙයක්. අපි දැනගන්න ඕනේ අපි වවාගෙන අපි කියනවා අපි ගෙවතු වගාව කියලා. ගෙවතු වගාව ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. මම මේ කතා කරන්නේ මේ ප්‍රධාන භෝග වගාව එකතු වෙලා කරන්න ඕනේ. ඒක නිසා තමයි මම හිතන්නේ අපිට මේ අවස්ථාව ලැබුණේ මෙතුමාගේ ගොවිපළටත් සම්බන්ධ වෙන්න. මම හිතන්නේ ඒක ලොකු අවස්ථාවක්. අපි ස්තුති කරන්නත් කැමතියි ඒ වගේ මහන්සියක් වීම ගැන. එතුමාට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මේ වැඩි වැඩියෙන් මේ ගුරුහරුකම් ලබා දීලා විශේෂයෙන්ම තරුණ පරපුරට පුළුවන් තරම් මේ පිළිබඳව පෙළඹවීමක් සිදු කරන්න කියලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටත් ඒක කෘෂිකර්මික පීඨය අර තුමාගේ එහෙම දෙයක් නැහැ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නම් අපිට රටේ තියෙන ගොවිකම ගැන සම්පූර්ණ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක නිසා අඩු ගානේ අපිට සාමාන්‍ය පෙළෙන් ඉහළට ඉන්න ළමයින්ටවත් අපිට පුළුවන් යම්කිසි විෂය මාලාවක් ඇති කරලා ගොවිකම කියන්නේ මොකද්ද? අපි ඉතිහාසයෙන් අපිට ලැබිලා තියෙන මොකද්ද? මේ වී වර්ග ටික මොනවද? අපේ රටේ වැව් කොච්චර තියෙනවද? වවන්න පුළුවන් ඉඩම් කොච්චර තියෙනවද? වවන්න පුළුවන් භෝග ටික මොනවද? ඒවැ ගුණේ මොකද්ද කියනවත් අඩු ගානේ දැනගන්න පුළුවන් වුණොත් එහෙම නැත්නම් මෙතුමාලා නැති කාලෙක අපිට දැන් මේ ලිස්ට් එක අහගන්න මේ කෙනෙක් නැතුව යනවා. ඒක නිසා මම හිතනවා මේ වගේ වැඩසටහන් වලින් මේ දෙන දැනුම එක විශ්ව දැනුමක්. එතකොට මේ රාවණා පරපුරේ ඉන්න ඒ සියලුම යක්ෂමාපකයෝ දේව සහ ඒ නාග සහ ඒ සියලුම කණ්ඩායම් වල එකතු වෙලා මේ හදාගත්ත පදනම ඉස්සරහට ගෙන යන්න මේ ධෛර්ය වාසනාව සියලු දෙනාටම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ ගොවිකම පිළිබඳව. වැටත් නියරත් ගොයම් කියනම් කාට පවසම් ඒ අමාරුව අපි විරාමයකට යනවා. විරාමයෙන් පස්සේ තව පුංචි මොහොතක් ඉතුරු වෙලා තියෙනවා අපිට කතා බහ කරන්න ප්‍රැඳීම. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව රාවණා බොහෝ දේවල් මේ සාකච්ඡාව තුළදී කතාබහට ගැනුණා. හැබැයි නරඹන ඔබට තියෙන පොඩි ගැටලුවක් ගැන මට දැන් පේන්න තියෙනවා. මේ තුන්වෙනි වටේටත් ආවා. දැන් මේක අවසාන වටය. මහාචාර්යතුමාගෙන් මම නිකන් මොන හරි අඩුවෙන් ඇහුවා වගේ එකක් හැඟීමක් තියෙන්න පුළුවන් බලාගෙන ඉන්න අයට. මොකද අර සති 5ක ඔබතුමාගේ ගවේෂණය තුළ බොහෝ දේවල් හමු වුණානේ. ඉතාම කෙටි කාලයක් තුළ මේක කියන්න කියන එක බොහොම අසාධාරණයි. නමුත් ප්‍රේක්ෂකාගාරයේ බලාපොරොත්තුවෙන් ඉන්නවා ඒ ගැන. ඒ පිළිබඳව පෙන්වන්නත් දේවල් තියෙනවා මහාචාර්යතුමා. ඔව් ඇත්තෙන්ම අපි සති 5ක් මොණරාගල ගත කළා පුරාවිද්‍යාත්මක ගවේෂණයකට. මේකට අපිට ආරාධනා කළා අපිව බලා කියාගත්තේ මේ වෙල්ලස්ස හඬ කියන සංවිධානය. මම මේ අවස්ථාවක් කරගන්නවා මේ සියඹලාණ්ඩුව රෝහලේ වෛද්‍ය නදුන් ගුණතිලක තරුණ වෛද්‍යවරයෙක්. ඔහු ඉතාම කැපවීමෙන් මේ වැඩ කටයුතු කළා. ඉතින් අපි සති 5ේදී අපි සෑහෙන ලොකු ප්‍රතිඵලයක් ගත්තා. අපි
මේකේ ප්‍රතිඵලයක් හැටියට මෙතෙක් කවුරුත් දැකලා නොතිබිච්ච කියවලා අර්ථ දක්වලා නැති සෙල්ලිපි 30කට ආසන්න ප්‍රමාණයක් අපි පිටපත් කරා. දැවැන්ත සෙල්ලිපි තියෙනවා ඒ අතරතුර. ඒවා දැන් අපි කියවමින් යනවා. ඉතින් අලුත් දැනුමක් ඒකේ ලැබෙනවා. මට මේ කියවන්න හම්බුණා එක සෙල්ලිපියක්. මේ ගලක තියෙන පේලි දෙකක්. ඒ පේලි දෙකක් වුණාට ඒකෙන් කියන්නේ අර සීගිරි කැටපත් පවුරේ ලියලා තියෙනවා වගේම කවියක් ලියලා තියෙන්නේ 9 වෙනි සතවර්ෂයේ ඉදී ලියලා තියෙන ලිපියක්. ඉතින් මේ වගේ මේ බොහොම ආනන්දජනක දේවල් අපිට මේ සෙල්ලිපි කියවීමෙන් මේ සොයා ගන්න පුළුවන් වුණා. ඉතින් අපි ළඟදීම ඒවා මුද්‍රණ මේ ප්‍රකාශයටපත් කරන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම අපි තව පුරාණ සුසාන භූමි කීපයක් අපිට සොයා ගන්න පුළුවන් වුණා. ඇත්තෙන්ම මේ ඔය මහා ශිලා සભ્યත්වයේ කියලා හඳුන්වන අර මෙගලිතික අර ඉබ්බන් කටුවේ තියෙන වගේ සෝම් පිට්ටනියක් මැද්දේ පැරණි ස්තූපයක් ඉදි කරලා තියෙනවා. ඒක මීට කලින් අපේ තරුණ පුරාවිද්‍යාඥයෝ කීප දෙනෙක් මෙතනට ගිහිල්ලා ඒක ඇඳලා වාර්තා කරලා තිබුණා. නමුත් අපි නැවත වරක් එතනට ගිහිල්ලා අපි ඒකේ තේරුම් ගත්තා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන එක. ඒ කියන්නේ බුදුදහමයි පැරණි ආගම් එකට මිශ්‍ර වෙලා සම්පාත වෙලා මේ කොහොමද ඉදිරියට එන්නේ කියලා වගේ. ඉතින් ඇත්තෙම මේ අපේ කන්දගම් මහත්මයාත් කිව්වා වගේම මේ මොණරාගල පැත්තේ අපිට හුඟක් පේනවා මේ අපිට අපේ ඉතිහාසය පළල් කරගන්න ඉතිහාසයේ ගැඹුරට කෙදා බහැලා යන්න උවමනා කරන හුඟක් දේවල් තවමත් විනාශ වෙන්නේ නැතුව යම් දොරකට ඉතිරි වෙලා තියෙනවා. ඒකට හේතු කීපයක් තියෙනවා. මොකද අපි නිතරම ඉතිහාසයේ පුරාම අවධානය යොමු කරේ අනුරාධපුරයට, පොළොන්නරුවට. රුහුණ ඒ තරම් සැලකිල්ලකට ගත්තේ නෑ අපි. ඒ නිසා කවුරුත් අතපත ගන්න ගියේ නැති නිසා රුහුණ ඉතුරු වෙලා තියෙනවා. මේ ඉතින් ඒකේ එක පැත්තෙන් අඩුපාඩුකුත් මම දකිනවා. මොකද ඒ වගේ යාල ඒ වගේම ඔය රුහුණේ අනිත් පැතිවල තියෙන ඇතිමලේ ඒ පළාත්වල තියෙන වනාන්තර මේවා ඔක්කොම රක්ෂිත කැලෑ බවට පරිවර්තනය කරලා තියෙන. ඒ කියන්නේ අපේ තිබිච්ච ඔක්කොම නෂ්ටාවශේෂ වැව් අපේ පන්සල් ඒවා ඔක්කොම වන ආරක්ෂණ නීතියකට රාමු කරලා ඒවා කැලෑ වැදිලා තියෙනවා. මේ නමුත් ඒවා හදපු මහත්තුරු මේ කඳුකරේ එලි කළා තේ කෝපි වවන්න අපේ භූමිය පාවිච්චි කළා. එක අතකින් ඒවා කැලෑ වැදිලා තියෙන එකත් හොඳයි මේ කාලේ තත්ත්ව දිහා බැලුවට පස්සේ. නමුත් මට මතකයි මම කිලෝමීටර 14ක් විතර ට්‍රැක්ටර් එකක ගියා කැලේ ඇතුලේ. ගිහිල්ලා අපි කණ්ඩායමම ගිහිල්ලා අපි කැලේ ඇතුලේ තියෙන විශාල සෙල්ලිපියක් මම පුදුමයටපත් වුණා. මෙච්චර කාලයක් ඇයි මේක කවුරුත් පිටපත් කරලා නැත්තේ කියලා. අඩි 15ක් විතර දිගයි සෙල්ලිපිය. ඒ වගේම අපි නැග්ගා ඔය හෙළමුල්ල කියන දියාවේ කන්දක්. ඒක අපි නැග්ගේ මේ නිකන් අර තලගොයි ගලේ යනවා වගේ පිටිපස්සට අපි නැග්ගේ මා විශාල ගල් තලාවක් හරිම ආනත බැවුමක් තියෙන. ඉතින් ඒක නැගගෙන මුදුනට ගියාට පස්සේ පේලි 16ක අඩි 20ක් විතර දිග සෙල්ලිපියක් ගල මුදුනේ තිබුණා. ඉතින් මේවා ඔක්කොම පුරාණ කාලේ අපේ බෞද්ධ ආරාම තිබිච්ච තැන්. ඒ වගේම මම තවත් නිරීක්ෂණය කරපු දෙයක් තමයි මේ කන්දගම් මහත්තයා මේ කාර්යපර මහත්තයා ඒ පැත්තේ මම එකතු කරා ග්‍රාම නාම 25කට වැඩිය තියෙනවා හෙළ කියන වචනෙන් ඉවර වෙනවා. හෙළ මුල්ල මුල්ල කියන්නේ කැලේ කියන එක. මුල්ල කියන්නේ කැලේ. ඒ කියන්නේ ඔබතුමාට කිව්වේ බිවිල මුල්ල කියලා. ඒ කැලේ කොටස මුල්ල. හල්දු මුල්ල. එතකොට මේ හෙළ කියන වචනේ. ඉතින් අපි දන්නවා හෙළ කියන්නේ කන්ද කියන එක. දැන් හෙළ උඩ කන්ද කියලා ඔය රත්නපුර පැත්තේ මේ බලංගොඩ පැත්තේ තියෙන හෙළ උඩ කන්ද කියලා. අපි හෙළේ නැග්ග ඩෝම් පුතා කියලා එහෙම කියන්නේ නේ. හෙළ කියන්නේ කන්ද. ඉතින් අපි මේ මොණරාගල දැකපු දේ අර මේ දැන් මේ ඔබ ගාව තියෙන ඡායාරූපත් පෙන්වන්න අර අපි ගියා මේ පෙට්ටගංගල කියන කන්දට ඒකේ තියෙනවා අර කුරුල්ලංගල වගේම චිත්‍ර. ඉතින් අපි බොහොම අමාරු ගමනක් ගියේ. ඊටාම තද වරුසාව ඇති වෙලාවක අපි මුණ දෙන්න සිද්ධ වුණා. නමුත් අපි නැග්ග අපි ඡායාරූපගත කරා. ඉතින් ඒ වගේ තැන් ඒවයි තියෙන වැදගත්කම මාත් එක්ක ගිය ඒ ප්‍රාදේශික අයට පැහැදිලි කරලා දුන්නා. මේගොල්ලෝ කිව්වා මහත්තයා මේ වගේ තව තැන් කීපයක් තියෙනවා.
මේ අපි බලන්න යන් කියලාදී මට පේනවා මේ කුරුල්ලංගල වගේ සම්ප්‍රදාය අපේ රුහුණටම ආවේනික වෙච්ච අපේම කඳුවල හිටපු අපේ මේ හෙළවල් වල හිටපු මිනිස්සු මේ කරපු හපංකම් තමයි මේ පේන්න තියෙන්නේ. ඉතින් අපිට ලොකු වෑයමක් දරන්න වෙනවා මේ හෙළවල් වල හිටපු නිසාම එයාට හෙළියෝ කිව්වට කමක් නැහැ. මොකද පාත රට ඉන්න අයට උඩ රැටියෝ කියන්නේ පාතයෝ කියලානේ. ඉතින් ඒ නිසා හෙළේ ඉන්න අයට හෙළියෝ කිව්වත් කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් ওই හෙළියෝ ටික කරපු වැඩ තමයි ඔය කඳුවල පේන්න තියෙන්නේ. අපි ඉදිරියේදී ඒ චිත්‍රත් අපි එළියට අරගෙන මම හිතනවා අපි ඒ ගැන වෙනම වැඩසටහනක් කළොත් හොඳයි කියලා. අපි එතෙන්ට යන්න බලාපොරොත්තු වෙන තමයි. ඔව් එතෙන්ට ගිහිල්ලා ඒ දුෂ්කර ගමනක්. නමුත් අපි යන් එතෙන්ට ඒ වගේම මේ සෙල්ලිපි තියෙන තැන් වලට ගිහිල්ලා මේ අපේ මේ ස්වභාව ධර්මයේ තාමත් ආරක්ෂා කරගෙන ඉන්නවා. ඒ ස්වභාව ධර්මයේ දෑත් වලින් මේ අපේ උරුමේ අපි නොදැක්ක පැත්ත. ඉතින් අපි ගිහිල්ලා බොහොම සද්භාවයෙන් මේක දැකලා අපි රටේ මේ උරුමේ අයිති අපේ රටේ අයට කොයි ලෝකේ කොයි තැනක හිටියත් මේවා අයිති ඔබට. ඉතින් අපි ඔබ වෙනුවෙන් වැඩ කරනවා මේ සියත මාධ්‍ය ජාලයේ මේක ඉදිරිපත් කරනවා. ඒ අපි කරන දේවල් කන්දගම් මහත්තයලා කරන දේවල්. ඒ නිසා මේ අපි සති 5ක් ගත කළේ. නමුත් මට පේනවා අවුරුදු 5ක් ගත කළවත් ඒක ඉවර කරන්න බැරි වෙයි. ඉතින් අපි පුළුවන් විදිහට කාලය අවශ්‍යයි, ප්‍රතිපාදන අවශ්‍යයි. ඒවා යම් කිසි විදිහකට අපි සපයාගත්තට පස්සේ මේ කටයුතු අපි ඉදිරියට අරන් යන්න තවදුරටත් බලාපොරොත්තු වෙනවා. හොඳයි ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම අපේ කන්දගම මහත්මයාටත් බොහෝ දේවල් තියෙනවා කියන්න. නමුත් කෙටි කරන්න සිද්ධ වෙනවා කාලයත් එක්ක. මම හිතන්නේ අපිට තව ඉදිරියේ තව බොහෝ දේවල් කතා කරන්න තියෙන නිසා. අපි කතා කරන ප්‍රශ්නයක් නැහැ. මොකද ඉතිහාස අහස උඩ බලලා බිම් බලලා, ඒ කියන්නේ තරු බලලා මහ පොළොව බලලා උඩ බිම් බලලා වැඩ කරපු මේ රටේ ජනතාව අද වටපිට බලනවා සහනාධාර වලට කොහෙන්ද මල්ලක් එන්නේ කියලා. එවැනි තැනකදී අපිට කතා කරන්නේ කොතන ඉඳලාද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මීට අවුරුදු ගානකට කලින් කාකබුංජර මහරිෂි බොහොම පැහැදිලිව කියනවා තව අවුරුදු 600කට පස්සේ ඉන්ද්‍ර වරුණ යම කියලා ග්‍රහලෝක තුනක් පේන බව. නමුත් මේක විශ්වාස කළේ නැහැ. නමුත් ඊට අවුරුදු 600කට පස්සේ ජෝහන්නි බෝඩි ඒ තාරකා විද්‍යාඥයා හොයාගන්නවා ගණිතමය සංකල්පයක්. ඒ ගණිතමය සංකල්පය උඩ ගිහිල්ලා ඉන්ද්‍ර වරුණ යම හොයාගන්නවා නෙප්චූන් ප්ලූටෝ සහ යුරේනස් සහ ප්ලූටෝ හැටියට. එවන අපි ඉස්සරහින් ඉන්නේ. අපි උඟක් ඉස්සරහින් ඉන්නේ මිනිස්සු. නමුත් විදේශිකයෝ Tamanට ඕන විදිහට අපේ අනපනත් හදමින් අපිව හිර කරලා අපේ ඒ සරුසාර ඉතිහාසය, ඒ කියන්නේ නිවැරදි ඉතිහාසය වනාන්තරගත කරපු බව මහාචාර්යතුමාලත් වැටේනවා. මටත් වැටහිලා තියෙන්නේ මේ කාරණාමයි. දෙපාර්තමේන්තු හදනවා, දෙපාර්තමේන්තු හදලා දෙපාර්තමේන්තුවට හිර කරනවා. ඒ ගම් බිම් පිටින් හිර කරනවා. හිර කරලා අන්තිමට ඒවා වනජීවී කලාප ඒවා තුල කිසි දෙයක් කරන්න බෑ. ඒක ලොකුම සතා අලියා. අලියට ඒ ගම්බිම් බාර දෙන්න ඕන, අපි අයින් වෙන්න ඕන කියන තැන දිගින් දිගට මේන කතිකාව රස්සේ මම හිතන්නේ අලුතෙන් මතයක් යනවා. ඉඩම් අයිතිය තියෙන රජුරවන්ට. එහෙනම් රජුරවන්ගේ නියෝජිතය දිසාපතිට මේ ඉඩම් නැවත බාර දිය යුතුයි ජනතාවත් එක්කලා මේ වැඩේ කරන්න කියන තැනට මම හිතන්නේ කතිකාවත එමින් තියෙනවා. එහෙනම් නිවැරදි තැනට මම හිතන්නේ රට යමින් තියෙනවා. අපිට බය වෙන්න දෙයක් නැහැ. අපි මේ උත්සාහ ගත්තේ මේ ගොවිපලේ වනජීවීන් සමග එකට ඉන්න. කිසිම අලියෙක් මැරෙන්න බෑ, කිසිම මුවෙකුට වෙඩි තියන්න බෑ, කිසිම වැලි ජාවාරංකාරයෙකුට ඇතුළු වෙන්න බෑ, කිසිම මැණික් පතලක් මෙහි තුල හාරන්න බෑ. මැටි පතලක් හාරන්න අවසර දෙනවා. හැබැයි කවුරු හරි වැසිකිළියකට වලක් හැදුවොත් වනජීවියා වලට වැටේ කියලා වහම තහනම් කරනවා. මැණික් පතලට බලපත්‍ර දෙනවා. මේවා අපි වහ නවත්තන්න ඕනේ. මේ සඳහා සම්පූර්ණ බලය පාවිච්චි කරන්න ඕනේ. දැන් වනාන්තරගත වීමෙන් තිබුණු ඉඩමක් අපි මේ කුඹුරක් බවට පත් කරමින් ඉන්නවා. අතිශයින් තුන්දර කුඹුරක්. ඒක දකින මේ රටේ මේ නීති හදන මිනිස්සු, නීතිය ක්‍රියාත්මක කරන මිනිස්සු තමන්ගේ නීතිය නමන්න අවශ්‍ය විදිහට නමන්න පුරුදු වෙන්න ඕනේ. නීතිය නමන රටක් මේ රට. එතකොට ඒ නීතිය නමන්න ඕනේ සත්තුන්ට සහ මිනිස්සුන්ට හිතකර විදිහට. ඒකට අවශ්‍ය තොරතුරු අපි සපයන ඉතිහාසය කොහොමද මේක කරලා තිබ්බේ කියලා. ඉතිහාසයේ වනසත්තුන් වශයෙන් කොහොමද කෘෂිකර්මය කෙරුවා කියන සාකි සහිත ඔප්පු කරන්න අපිට පුළුවන් වෙන මේ පුස්කොළ පොත් වලින්. මේ පුස්කොළ පොතක් ඇහැට දක්වන්න නැති මිනිස්සු කොහොමද මේකට විරුද්ධව වැඩ කරන්නේ? ඉතින් අපි ඉස්සරහට කතා කරමු. අපිට තියෙනවා කාලය. තියෙනවා තවත් කාලයක් ජීවත් වෙන්න ආවුස. මම දන්නවා. ඒ කාලය තුල මේක නිවැරදි කරුවොත්
නිවැරදි කෙරුවේ නැත්නම් මම වැරදිකාරයෙක්. නිවැරදි කළොත් මට සන්තෝෂයෙන් මැරෙන්න පුළුවන් වෙයි. ආයුෂ යම් තැනකින් නතර වෙලා තිබුණා නම් ඒ ආයුෂ වඩා වර්ධනය කරන්න මේ මිනිස්සු රටේ මිනිස්සු හැමතිස්සෙම ආශිර්වාද කරනවා. ඔබ දන්නවා විය හැකි නොදන්නවා විය හැකි මම ඒකයි ඒ කාරණාව සිහිපත් කරන්නේ. එතකොට මේ වැඩසටහනින් යම් සතුට කියන්නේ අපි අහලා තියෙනවා පින කියලා. ඒ පින ලබා දෙද්දී මේ සියලු දෙනා නිදුක් නිරෝගී වෙනවා වගේම ඒ පිනේ ප්‍රධාන කොටස්කරුවෙක් තමයි ප්‍රියන්ත කාර්යපෙරුම් මහත්මයා. ඔබ මේ ගැන කියද්දි මේක මේ තරම් විසිරී පැතිරියයි කියලා ඇත්තටම අපි කිසිම කෙනෙකුට විශ්වාසයක් තිබුණේ නැහැ. නමුත් ඔබ එක හඬින් කියා හිටියා මේක තමයි මේ රටේ ඉතිහාසය පිළිබඳව මීළඟ පෙරළිය. අද ඔබතුමාට දැනෙන දේ වැඩසටහන අවසානයේදී මා කැමතියි දැනගන්න. මං හිතන්නේ මේ මොහොතට කලින් අපේ කන්දක මහත්මයාත් මහාචාර්යතුමාත් කිව්වා මේ අපි අනපනත් සම්මත කරගත්තේ අපිට ඕන හැටියට නෙවෙයි. ඒකට විදේශ බලපෑම් සහ අපේ යටත් කර හිටපු රටවල බලපෑම් බොහෝ දුරට බලපෑවා. ඒ මුළුබිම් පනත ගැනත් විහාර දේවල් ගම් පනත ගැනත් කියන්න තියෙන පනත් දෙකක් විතරක් මම කතා කරුවොත් ඇත්ත වශයෙන්ම විහාර සහ දේවාල වලට පෙර රජවරුන් විසින් ලබා දෙන ලද මහා ඉඩම් ප්‍රමාණයක් තිබෙනවා. මේ පුස්කොළ පොත් වලින් සන්නස් වලින් තමයි ඒ අයිතීන් ලබා දීලා තිබුණේ. දැන් මේ මොහොතට කලින් අපේ මහාචාර්යතුමාත් කිව්වා ඒ සෙල්ලිපි එක තිබුණේ ඒ කැලෑවිලා තියෙන විහාරස්ථානයකට ලබා දීලා තියෙන දේපල ගැන කියලා. ගලේ කොටලා දුන්නේ. එතකොට නමුත් ඒ අවස්ථාවේදී 1931 වගේ අවස්ථාවේදී අප නිදහස් ලැබෙන්න කලින් ඒ හදන ලද විහාර දේවල් ගම් පනතෙන් බොහෝ විහාර සහ දේවල් ගම් වලට අයිති ගම් බිම් නියම් ගම් අහිමි වෙලා ගියා. ඒ පිළිබඳ පාලනය නැතුව ගියා. ඊට අමතරව මුඩු බිම් පනත වශයෙන් අපිට ඒ අයිතිකාරු නැති ඉඩම් රජයට පවරා ගැනීම සිද්ධ කරා. නමුත් නිදහස් ලැබිලා අවුරුදු 72ක් ගියත් රජයෙන් හෝ කිසිම රජයකින් නියමාකාරයෙන් ඒ ඉඩම් නැති අයට ඉඩම් ආපහු ලැබුණේ නැහැ. එතකොට ඔබ දන්නවා මේ ගැන වැඩි විස්තර කියන්න අවශ්‍ය නැහැ. ඔය උඩරට එමි පුනරුත්ථාපන ව්‍යාපාරය කියලා බොහෝ දේවල් තිබුණා. උඩරට අයට නැති වෙච්ච ඉඩම් ටික නැවත ලබා දීම ගැන. නමුත් ඒවා සාර්ථකුන්නේ නැහැ. නමුත් අපි දන්නවා නිදහසෙන් පස්සේ හොඳම ඉඩම් ව්‍යාපාර ක්‍රියාත්මක කරේ ඩී.එස්. රණනායක මැතිතුමා ගොඩින් 2යි මඩින් 3යි කියලා අක්කර 5 ගානේ බෙදලා දීලා ඒ ජනපද ඇති කරලා ඒ පොළොන්නරුව වගේ අනුරාධපුර වගේ ප්‍රදේශවල බොහෝ දෙනා ගිහලා පදිංචි වුණා. මම මේ ගැන විස්තරයක් කිව්වේ ඒ සියලු දෙනා කෙරේ මේ ගොවිතැන සඳහා ඉඩම් ලබා දුන්නේ. එතකොට ඒ ගොවි ජනපද බිහි වුණා. තරුණ ගොවි සමාජ බිහි වුණා. එතකොට ඒවැයෙන් තමයි මුල නිදහසෙන් පස්සේ අපිට මේ ආහාර පාන ලබා ගැනීම සඳහා මුල් පදනම වැටුනේ. නමුත් දැන් මේ දෙවෙනි අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ පාරම්පරිකව අපි රැගෙන මේ ඥානය එහෙම නැත්නම් මේ දැනුම රාවණා යුගයේ සිට මේ අරගෙන ආපු මේ දැනුම ඉදිරියට කොහොමද මොහොම පළදාය හැටියට පාවිච්චි කරලා හොඳ නිෂ්පාදනයක් අපි රටට ලබා දෙන්න නිසා ලෝකෙට ලබා දෙන්න කියලා. ඒක බෙදගමටත් එහෙමයි. එහෙමනම් අපි මේ වගේ අසනීප තත්ත්වයක් වුණාන් පස්සේ කොහොමද අපි ලෝකෙට ඖෂධයක් ලබා දෙන්නේ? ඊළඟට අපි කොහොමද ලෝකෙට ආධ්‍යාත්මික ශක්තියක් ලබා දෙන්නේ? ඉතින් මම අවසාන වශයෙන් සිහි කරන්න කැමතියි මේ රාවණා රජතුමා ගැන අපි හුඟක් මෙතන කතා කරන නිසා එතුමා සිහි කරලා එක දවසක මේ අසනීප තත්ත්වයේ තියෙන නිසා අපිට පුළුවන් නම් දීප ව්‍යාප්තව කිසියම් අදිෂ්ඨාන පූජාවක් කරලා මේ වගේ අදිෂ්ඨානයකින් මේ වගේ කරදරයක් නැතුව ජනතාවල සියලු දෙනාටම ඉතාමත්ම යහතින් ජීවත් වෙන්න සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙන්නේ කියලා මම හිතන්නේ ඒක ඉතාමත් හොඳ දෙයක්. මම හිතනවා අපේ මේ වැඩසටහන සම්බන්ධ වෙච්ච අපේ දුලිප් මහත්තයා වගේ අය සම්බන්ධ කරගෙන ඒකට වුණා රජයත් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපි අදිෂ්ඨාන පූජාවක් කරන මේ හෙළබීමේ තිබුණු ආධ්‍යාත්මික ශක්තිය රාවණාසිත මේ දක්වා පැන ආධ්‍යාත්මික ශක්තිය තුලින් අපේ රටේ කිසිම කෙනෙකුට කරදරයක් නැතුව තාමත්ම සනීපාරක්ෂකව ජීවිතය ගෙවන්න පුළුවන්. කොරෝනා එක මේක කොරෝනා දෙක තව අවුරුද්දකින් එන්න පුළුවන් ඊළඟට 3 එන්න පුළුවන්. ඒ කිසි දෙයකට අපි බය නැතුව මුහුණ දෙන්න පුළුවන් ශක්තිය අපි ඇති කර ගන්න ඕනේ කියන ආධ්‍යාත්මික ශක්තිය. මොකද ආධ්‍යාත්මික බලය ගැනත් අපි හුඟක් කතා කරුවා. අපි ස්වාමීන් වහන්සේ මෙතන කතා කරුවා. ඒක නිසා අංගම් පොර ගැන මෙතන කතා කරුවා. ඒකේ ආරක්ෂාව වෙනුවෙන් ඒ හැම උවදුරකින්ම ආරක්ෂා වෙලා මං හිතනවා ලංකාවේ එහෙමත් නැත්නම් හෙළදීපේ එහෙමත් නැත්නම් මේ සිව්හෙලේ මේ ජීවත් වෙන සියලුම දෙනාට
ඉතාම සතුටින් ජීවත් වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක් ඇති කරගැනීමේ යුතුකම අපි අතේමයි තියෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනා ඒකට සහභාගී වෙලා පුළුවන් තරම් තමුන් ප්‍රවේශමේ මේවා ගැන නිවාඩු තියෙන හැම වෙලාවකම මේවා ගැන හොයලා බලලා දැනුමින් සන්නද්ධ වෙලා විශේෂයෙන් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාගේම අපි ඉල්ලීමක් කරන්නේ මේ පිළිබඳව කතිකාවතක් ඇති කරලා සමාජයේ ඉතාමත්ම හොඳ අනාගතයක් තමුන්ගේ දූ දරුවන් ලබා දීම සඳහා කළ හැකි සියලු දෙයක්ම කරන්න අපිත් සමග එකතු වෙලා විශේෂයෙන් මේ වැඩසටහනේ කණ්ඩායමට එකතු වෙලා ඔබ ඒ සියලු අදහස් පිළිබඳව දායකත්වය ලබා දීලා මේක ඉදිරියට කරගෙන යන්න ධෛර්ය වාසනාව ලබා දෙන්න කියලා. හොඳයි අද බොහොම හරවත් ඉතාම සුවිශේෂ වැඩසටහනක් අපිට ගෙනෙන්නට ශක්තිය ධෛර්යය ලබා දුන්නු විශේෂයෙන්ම අපේ විද්වත් මණ්ඩලය අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඊටාම කාර්යබහුල මොහොතක මහාචාර්යතුමන් මේ වැඩසටහනට පැමිණීම පිළිබඳව සමාජයේ විශේෂයෙන්ම මේ රටට ආදරය කරන ඉතිහාසයට ආදරය කරන ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ පුරා විසිරීලා පැතිරිලා ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ පුරාවිද්‍යාව වෙනුවෙන් ලැබිය යුතු ඉහළම ගෞරවය ලැබිලා තියෙනවා. මම ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේ සමස්ත සමාජයේම ප්‍රාර්ථනාව පුරාවිද්‍යාව වෙනුවෙන් රටක යම් ගෞරවයක් ලැබෙන්න ඕන නම් ඒක ලැබිච්ච කෙනාට යම් තනතුරක් ලැබෙන්න ඕන නම් ඒ සියලු දේවල් ලැබේවා කියලා ආයුෂ බොහෝ වේවා කියලා රාජ් සෝමදේව මහාචාර්යතුමාට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පහුගිය දවසක කතා කරනවා ඕස්ට්‍රේලියාවේ ඉඳලා මේ වැඩසටහන බලන කෙනෙක් බැරිද කන්දෙගම මහත්තයා ඕස්ට්‍රේලියාවට ගෙනල්ලා එහි ඉඩමක් අපිට මේ විදිහට හදාගන්න කියලා. ලෝකේ විවිධ පළාත් වලින් මේ ඇරයුම් ලැබේවි. හැබැයි ඔබේ හදවත ඔබේ සියල්ල තියෙන්නේ මේ මහ පොළොවේ. එහෙමනම් මේ මහ පොළොව වෙනුවෙන් ඉපදිලා මහ පොළොව වෙනුවෙන් මේ කරන මහා සේවාවට යෝධ බල යෝධහය ලැබෙන්නේ කියලා පරිසර ගවේෂක ඉතිහාස ගවේෂක තිලක් කන්දේගම මහත්මයාට අවශ්‍ය බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහෝ දුර බැහැර යන්නත් ඕනේ. ඒ වගේම මේ වැඩසටහන ආරම්භයේ ඉඳලා පළමු වැඩසටහනේ ඉඳලා මේ වැඩසටහන මේ දක්වා රැගෙන එන්නට මහා විශාල සෙවණක් දීපු අපිට මග හසර හෙලි කරලා දීපු සියත මාධ්‍ය ජාලය නිර්මාණය කරමින් ලංකාවේ විවිධ ආයතන කඩා වැටුණු ආයතන ශක්තිමත් කරලා ගොඩගත්ත සුවිශේෂ නායකත්වයක් දීපු කෙනෙක් විදිහට Voice of Asia මාධ්‍ය ජාලය විශේෂයෙන්ම සියත නාලිකාවේ විවිධ වැඩසටහන් වලට මග හසර පෙන්වා දීපු ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපෙරු මහත්මයාටත් යෝධ බල යෝධහය ලැබෙන්න ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිත් එක්ක රැඳී ඉන්න ඔබ මිතුවක් වෙලා බොහොම රාත්‍රී සුව පහසු ඔබේ සුපසන් නින්ද කැප කරමින් අපිත් එක්ක එකතු වෙලා හිටියේ ඔබට තියෙන ඇත්තටම මේ අපේ කම වෙනුවෙන්. ඒ අපේ කම හෙට දවසේදීත් ඔබට තිබේවි. අපි ලබන සතියේ හමු වන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔබට සුවදායක රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.